Right. Putala, good morning to you. Good morning, sir. Good morning, sir. Good morning, sir. Right. Can you all hear me clearly? Good morning, sir. Yes, sir. Yes, sir. Yes, sir. Let's start our work then. Today I am going to start a new writing part. Alut ලියන කොටසක් ආරම්භ කරනවා. O level exam එකේ 14 වෙනි ප්‍රශ්නය විදිහට එන්න පුළුවන්. තවත් කොටසක් ගැනයි අද කතා කරන්න යන්නේ. හරි? මම link එක ඒවත් ඔයාලට message එකෙත් එක්ක එවලා තිබ්බා. Right. පුතාලා දැන් අපි මේ දවස්වල these days we are discussing the writing part to get 35 marks for the O level exam. O level exam එකට ලකුණු 35ක් ගන්න පුළුවන් විදිහට අපි writing part එකයි කතා කරගෙන යන්නේ. ඒ කියන්නේ වාගේ O level English paper එකේ ලියන ප්‍රශ්න ටික. හරි? ඒ යටතේ so far we have discussed මේ දක්වා අපි කතා කරලා තියෙනවා letter writing කියන මාතෘකාව formal informal letters වර්ග දෙකම. ඒ වගේම තමයි notes කියන මාතෘකාව, notices කියන මාතෘකාව, bar graph කියන මාතෘකාව. ඔය ටිකම කතා කරලා අවසానයි. ඉතින් මම අද ඔයත් එක්ක පටන් ගන්නවා සාකච්ඡා කරන්න. අපිට ගන්න තියෙන අර graph and charts කියලා තමයි එන්නේ. graph යටතේ bar graph එක කතා කරා. charts කියන මාතෘකාව යටතේ O level exam එකේ එන්න පුළුවන් pie chart කියන මාතෘකාව. pie chart කියන දේ එන්න පුළුවන්. අපි අද ඒ දේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. right එකෙනෙක් message එකක් කරනවා sir sound එක වැඩි කරන්න පුළුවන්ද කියලා. පුතා can't you hear me? මාව ඇහෙන්නේ නැද්ද sounds මේ උඩරිම තමයි ඉතින්. ඔයිට වඩා Hello, sir. හරි. right. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ charts කියන මාතෘකාවට තියෙන pie chart කියන එක. හැබැයි මෙහෙමයි O level exam එකේ දැන් මේක 14 වෙනි ප්‍රශ්නය යටතේ එන්නේ second paper එකේ. හරි? 14 වෙනි ප්‍රශ්නේ එක්ක letter writing එක. එහෙම නැත්නම් graph and chart වලින් ප්‍රශ්නයක්. ගොඩාක් papers අරන් බලපුවහම ගොඩක් අවුරුදු ලැබිලා තියෙන්නේ මේ bar graph එකක් විස්තර කරන්න. තීරු ප්‍රස්තාරයක්. හරි? නමුත් සමහර අවුරුදු වල pie chart කියන එකක් දීලා තියෙනවා. වට ප්‍රස්තාරයක් දීලා තියෙනවා. අපිට මොනවයිද දන්නේ නැන්නේ. අපි කොහොමද ක්ලාස් වෙලා යන්න ඕනේ හැම දෙයක්ම නිවැරදිව ඉගෙනගෙන. right. ඒක නිසා පුතාලා today I am going to start how to describe a pie chart. වට ප්‍රස්තාරයක් කොහොමද නිවැරදිවම අපි විස්තර කරන්න කියලා මුලින් ඉඳලම සරලව සර් කියලා දෙනවා. හරි? right. එහෙනම් අපි එතනින් පටන් ගමු. මෙහෙම කරමු. දැන් ඇත්තටම pie chart කියන එක ඔයාට ලේසි වෙනවා. මට විශ්වාසයි ඒක විස්තර කරන ආකාරය හරියම ලේසි. හැබැයි bar graph විස්තර කරපු විදිය මතක තියෙන්න ඕනේ. තේරුණාද? අපි දවස් කිහිපයක්ම bar graph describe කරන්නේ තීරු ප්‍රස්තාර. පුතාලට අන්නේ bar graph describe කරන ආකාරය මතකයි නම් you can easily write down a description for a pie chart. pie chart එකට විස්තරයක් ලේසියෙන් ලියා ගන්න පුළුවන්. right. එහෙනම් මම මුලින්ම pie chart ගැන මතක් මේ පටන් ගන්න කලින් bar graph ගැන චුටි මතක් කිරීමක් කරලා ඉන්නම්. ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය කියන්නේ පහුගිය සතිවල සම්බන්ධ වෙච්ච අය මට උත්තර දෙන්න මේ ප්‍රශ්න ටිකට. right. පුතේ අපි දැන් මේ graph and charts කියන මාතෘකාව ගත්තාම අපි bar graph විස්තර කරා පහුගිය සතිවල. last week we were discussing on how to describe bar graph. මට කියන්න ඔයා පන්තියට ආව නම් පහුගිය දවස්වල bar graph එකක් describe කරද්දී මම ඔයාට paragraph කීයක් ලියන්න කිව්වද? paragraph passages කීයකින්ද ලියන්න කිව්වද? 2 passages. අපි passages දෙකකින් ලියන්නේ නේ. ලියන්න එපා බලා ගන්න. අපි පුතේ තීරු ප්‍රස්තාරයක් විස්තර කරන්නේ passages දෙකකින්. හරි? මම ඔයාට ඒක පැහැදිලිව කියලා දුන්නා. passage 1 and passage 2. පළවෙනි passage එක දෙවෙනි passage එක. අපි ඔය ආකාරයෙන් ගන්නවා. එතකොට මට කියන්න how many sentences should we write down in the first passage? පළවෙනි passage 3 sentences. you should write down 3 sentences in the first passage, right? පළවෙනි passage එකේ වාක්‍ය තුනක් ලියන්න කිව්වා. මේවම තමයි අපි මේ pie chart එකකට ගන්න. ඒ නිසා චූටි මතක් කිරීමක් කරගන්න. Right, tell me what should we write down in the first sentence? Passage 1. Passage 1 එකේ පළවෙනි වාක්‍යය මොකක්ද අපි ලියන්නේ? Paraphrase the given question. මතකයෙන් කියන්නේ try කරන්න paraphrase the question. ඒ කියලා කියන්නේ ප්‍රශ්නය සංස්කරණය කරලා ලියන්න ඕනේ. අර විභාගයේ දීලා තියෙනවා chart එකට උඩින් graph එකට හරි chart එකට හරි උඩින් the following bar graph shows කියලා දීලා තියෙන්නේ. අන්නේ ප්‍රශ්නෙම
අපි වෙනස් කරලා ලියනවා පළවෙනි වාක්‍යය. Then tell me what we should write down in the second sentence of the passage 1. දෙවෙනි Introduce the වාක්‍යය. access. Introduce the access. මතකයෙන් කියනවා නම් වඩා හොඳයි මොකද බලන්න නැතුව. In the second sentence we should write down the introduce the access. අක්ෂර විස්තර කිරීමක් කරනවා. ඒකට හරි ෂෝක් වාක්‍යයක් කියලා දුන්නා ඔයාට. The horizontal axis indicates කියලා දාලා ලියනවා while the vertical axis indicates. සිරස් අක්ෂයෙන් කියවෙන්නේ සිරස් අක්ෂයෙන් කියවෙන්නේ. Then tell me what we should write down in the third sentence. තුන්වෙනි වාක්‍යය. Introduction, the item of the paragraph. Yes, you can introduce the items of the bar graph. හරි අර bar graph එකේ ඒ කියලා කියන්නේ මෙහෙම දීලා තියෙන මේ bar graph එකේ මේ තීරු වල තියෙන දේවල් මොනවද කියලා එළියන්නේ අපි මේ වාක්‍යය. අපි ලියන්න පුළුවන් අපි ලියුවා the leisure time activities are right playing cricket, watching TV, right watching teledramas, playing computer games ඔය විදියට right අපිට ලියන්න පුළුවන් මේ තිරස් අක්ෂයේ තියෙන මේ items ටික. අන්න එහෙනම් bar graph එකක් describe කරද්දී පළවෙනි වාක්‍යයට ලියන්න ගන්නවා. ඊට පස්සේ මට මතක් කරලා දෙන්න what should we write down in the second passage of the bar graph. දෙවෙනි එකෙන් පදලිය. Describe each bar. right මම ඔයාට කිව්වා අපි මේ දෙවෙනි passage එකේ මේ bar එකේ තියෙන හැම තීරුවක්ම විස්තර කරන්න. හරි ඔයාට ගොඩක් වෙලාවට exam එකේ වචනක් දීලා තියෙනවා කොටුවක් ඇතුලේ. හරි more popular, most popular, least popular ඔය වගේ වචනක් දීලා තියෙනවා. ඒක පුතා මතක තියාගන්න. passage 2 එකේ අපි කරන්නේ හරි describe හරි විස්තර කරන්න each bar right හැම තීරුවක්ම bar කියලා කියන්නේ තීරුව. හරි describe each bar තීරුවක්ම විස්තර කරන්න ඕනේ හැම. හරි එතකොට අපි ඒක කරන පිළිවෙලක් ඉගෙන ගත්තා. තනින් තන දැක්ක විදිහට අපි ඒ bar graph එකේ තියෙන තීරුව විස්තර කරන්නේ උදාට හරි පැහැදිලිව සර් කියලා දුන්නා. ඒක පිළිවෙලක් මතක තියාගන්න. මට කියන්න when you describe each bar what you should write down at the first මුලින්ම මොකක්ද ලියන්නේ? Most popular. right අපි ලියනවා මුලින්ම the most popular ඒ කියලා කියන්නේ වැඩිම දේ ගැන සඳහන් කරනවා. ඒ bar graph එකේ වැඩිපුරම පෙන්නලා තියෙන දේ. ඒ වාක්‍ය පටන් ගන්න කලින් the most popular හරි එහෙම ලියන්න කලින් පටන් ගන්න විදිහක් කියවා වාක්‍ය කොටස According to the given paragraph. වාක්‍ය පටන් ගන්නවා කිව්වේ according to the given paragraph. හරි according to the given paragraph කියලා පටන් ගන්න වෙනවා. එහෙම නැත්නම් according to the above paragraph. ඔය කැමති විදිහකට පටන් ගන්න පුළුවන්. දීලා තියෙන තීරු ප්‍රස්තාවයට අනුව එහෙම නැත්නම් ඉහත සඳහන් තීරු ප්‍රස්තාවයට අනුව according to the given paragraph. හරි the most popular leisure time activity is cricket. ඔය වගේ playing cricket. ඔය වගේ ගන්න පුළුවන්. right වැඩි මේක මුලින්ම සඳහන් කරනවා. ඊට පස්සේ මතක තියාගන්න කිව්වා දෙවෙනි වාක්‍යය කොහොමද ලියන්නේ? An equal number of students. පුතාට කිව්වා සමාන දේවල් වලින් ලියන්න කියලා. සමාන දේවල් වලින් ලියද්දි වාක්‍ය පටන් ගන්න ආකාරයෙන් අටපාඩම් කරලා තියාගන්න ඕනේ. මොකද්ද වාක්‍ය පටන් ගන්න කොහොමද? An equal number of students. very good. අපිට පටන් ගන්න පුළුවන් වාක්‍ය an equal number of කියලා. සමාන ප්‍රමාණයක්. An equal number of students like to play cricket. An equal number of students like to watch television. ඔය වගේ an equal number of කියලා දාලා ඒ සමාන ප්‍රමාණය සඳහන් කරනවා. මට කියන්න what can we write down as the third sentence? තුන්වෙනි සංඛ්‍යාව මුලට දාලා ලියන්න ඕන. ප්‍රමාණයක් මුලට දාලා ලියනවා. ප්‍රමාණයක් මුලට දාලා අපිට ලියන්න පුළුවන් වාක්‍යයක්. ඒකට හරි පැහැදිලිව සර් කියලා දුන්නා 35 students like to play. 20 students like to watch, right? ඔය වගේ ප්‍රමාණයක් මුලට දාලා ඔයාට වාක්‍යයක් ඒක graph එකට අනුව හිතලා හරි ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි වාක්‍ය වශයෙන් මොකක්ද ලියන්නේ? Overall the lower than. yes නෑ වඩා වැඩි Higher than. වඩා වැඩි yes higher than වගේ වචනයක් භාවිතා කළා higher than වගේ දා එහෙම ලියන්න කියලා කිව්ව මතකයිනේ higher than වඩා වැඩි ඊට පස්සේ අවශ්‍ය නම් තවත් ලියන්න පුළුවන් වඩා අඩුයි කියන එක
compare කිරීමක් කරන්නේ Lower than. සංසන්දනය Lower than. lower than කියන වචනේ භාවිතා කරලා ලියන්න. හරි lower than. ඊට පස්සේ මොකද්ද ලියන්නේ කිව්වේ? අපි වැඩිම එක ලියුවා අමතක කරන්න එපා අනිවාර්යෙන්ම අඩුම එකක් ලියන්න. Least අඩුම popular. එකක්. ඔව්. ඒක වාක්‍ය පටන් ගන්න විදිහක් කියලා දුන්නා. මොන වචනයෙන්ද පටන් ගන්නේ අඩුම එක ගැන කියලා? Among among all කියලා. ඔව් among කියලා. leisure time activities කියලා තිබ්බොත් among all the leisure time activities the least popular කියලා ගන්න පුළුවන්. among කියන වචනයෙන් පටන් ගන්න. among all the leisure time activities the least popular is watching teledramas. අන්න ඒ වගේ හදන්න ඕනේ. මතක තියාගන්න. සර් කියන එක ඇහෙන්නේ සර් එමින්නේ. ඈ මං කියන එකේ මේක දැනෙන්නේ no sir. හොඳට ඇහෙනවා සර්. උනේ හරි මගේ ගැටලුවක් නෙමෙයි වෙන්නේ මං හිතන්නේ right අපි ගන්න අවසානෙට ඊට පස්සේ අවසාන වාක්‍ය වශයෙන් මේක අවසාන කරන්න ඕනේ අවසානට මොකක්ද අපි ලියන්නේ අවසානයේ කොහොමද ලියන්නේ Overall. ඔයාලට ලියන්න පුළුවන් overall කියන එක භාවිතා කරලා overall කියලා කියන්නේ සමස්තයක් වශයෙන් කියලා අපිට ලියන්න පුළුවන් overall the students of විද්‍යාලෝක විද්‍යාලය spend their time variously විවිධ ආකාරයෙන් කාලය ගත කරනවා using internet මොනවා හරි විදිහට ලියා ගන්න පුළුවන් එහෙම නැත්නම් overall the leisure time activities of the ABC college are කියලා ලියලා මොනවා හරි මේ විදිහට ලියන්න පුළුවන් right හරි overall ක සමස්තයක් වශයෙන් කියලා අවසාන වාක්‍යයක් ගැලපෙන විදිහට bar graph එකට අනුව නම් ලියන්න right එහෙනම් මතක තියාගන්න මෙන්න bar graph එක දෙවෙනි passage එකේ ලියන දේවල් right කටපාඩමේ තියාගන්න වැඩිම එක සමාන එක ප්‍රමාණයක් වලට දාලා වඩා වැඩි වඩා අඩුයි අඩුම අවසාන right ඔය දැනුමත් තියාගෙන පුතාලා අපි pie chart එකක් කොහොමද describe කරන්න කියලා මේක පුළුවන් කෙනෙක් ඉන්නවා නම් the lesson pie chart can be learned easily පාට pie chart කියන එක සරලව ඉගෙන ගන්න පුළුවන් right Sir. එහෙනම් ඔව් කියන්නේ අපිට අර ගිය සතියේ බාර් ග්‍රාෆ් එක දුන්නස ලියන්න කියලා. හරි ඒක පස්සේ ගමු සාකච්ඡා කරන්න මොකද අද පටන් ගත්ත ගාම මේ pie chart කියන මම දැන් පැය එකමාරක්වත් වෙනවා උගන්න ඒක උගන්නලා වෙලාව තිබ්බොත් තමයි අර කතා කරන්නේ හරි එහෙම නැත්නම් ඒ ඊළඟ දවසේ කතා කරනවා හරි අද පාඩමක් අපි කරන්න එපා උගන්නන්න එපා හෝම්වර්ක් එක සාකච්ඡා කරන්න ගොඩක් පාග්‍රාෆ් ලියලා තියෙන්නේ හරි ගොඩක් ලියලා තියෙන්නේ දැන් ලියන්න පුළුවන් ඔයාලට ඒවා ඒක නිසා පුතා අද මුලින්ම අලුත් පාඩමක් සාකච්ඡා කරන්න 11 වසරට ඉගෙනුවේ අද pie chart කියන එක ඔයාලට දැන්ම උගන්වනවා හරි අඩුවෙන් නෙමෙයි හරි 10 වසර කියලා ඒව අඩුවෙන් උගන්වන්නේ නැහැ අර 11 වසරට ඒ මට්ටමින්ම උගන්වනවා අය නැතුව මේ මට මේ පස්සේ ඉගෙන ගන්න 11 වසරට ගිහිල්ලා ඉගෙන ගමු කියා මේවත් තියාගෙන ඉන්නේ නැහැ ගොඩ ගහගන්නේ නැහැ වැඩ 11 වසරේ හරි නිදාසේ ෆ්‍රී එකේ පාස් පේපර්ස් කරන්න තියෙනවා මොඩල් පේපර්ස් කරන්න තියෙනවා ඒවට කාලය ඉතුරු කර ගන්න ඕන නිසා දැම්මම වැටික් කරගෙන යනවා කෙලින්ම ඕ ලෙවල් එක්සෑම් එකට ටාගට් කරලා තේරුණාද නැතු 11 වසරට ගිහිල්ලා මේවා ඉගෙන ගන්න තියා ගන්න ඕනේ දැන් චුට්ටක් ඉගෙන ගත්තාම ඇති ඒවා මුකුත් නැහැ 11 වසරේදී අපිට තව කාලය ගොඩක් අවශ්‍ය වෙනවා පේපර්ස් කතා කරන්න තියෙනවා ඒ කියන්නේ පාස් පේපර්ස් තියෙනවා මොඩල් පේපර්ස් තියෙනවා ඒවට වෙලාව ඉතුරු කර ගන්න ඕනේ හරි අපි අවසාන වෙනකම් ඔක්කොම වැඩ ගොඩ ගහගෙන ඉන්නේ නෑ දැන් ඉඳන්ම ඉගෙන ගන්න තියෙන දේවල් ටික ඕ ලෙවල් පේපර් එකට ටාගට් කරලා ඉගෙනගෙන යනවා හරි පුතාලා ලියා ගන්න එහෙනම් අද දිනේ දාලා මේ බාර් ග්‍රාෆ් ඔයා ලියපු නෝට් එක තියෙනවනේ එතන මෙහා පැත්තේ ඒවට ඉඳ තියන්න අවශ්‍ය නැහැ වෙන හෝම්වර්ක් එක කරන්න නැති හරි ලියා ගන්න එහා පැත්තේ මාතෘකාව අලුත් පිටුවකින් දිනේ දාලා වැට් එක පටන් ගන්න pie chart කිය water ප්‍රස්ථාන pie chart the single meaning is water ප්‍රස්ථාන මේවා ගණන් වලට උගන්වනව නේද 10 වසර Yes sir. ඔව් pie chart water ප්‍රස්ථාන right අපි ලියා ගන්න ඕනේ question එකක් මෙහෙම උදා ලියාගත්තා pie chart කියලා water ප්‍රස්ථාන කියලා යටින් ලියාගන්න මේ මුලින්ම උගන්වන්නේ
ඔයාට 9 වසරෙන් හරියට ඉගෙන ගන්න බැරි වුණා නම් එහෙම නැත්නම් ඊට පෙර හරියට ඉගෙන ගත්තේ නැත්නම් හරි අද ඕන්න ඉගෙන ගන්න හරි අද ඉගෙන ගන්න හරියටම සර් කියලා දෙනවා right ලියා ගන්න question එකක් මෙහෙම what is a pie chart වට ප්‍රස්ථාරයක් කියන්නේ කුමක්ද ගණන් වලටත් ඕනේ වෙයි මේක හරි what is a pie chart වට ප්‍රස්ථාරයක් කියන්නේ කුමක්ද what කියලා කියන්නේ කුමක්ද මොකක්ද කියන්නේ what is a pie chart වට ප්‍රස්ථාරයක් කියන්නේ කුමක්ද right අපි දන්නවා pie chart කියන්නේ නම් වට ප්‍රස්ථාරය නමුත් මේකට english definition එකක් තියෙනවා ඔයා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක අරන් බැලුවොත් එහෙම pie chart කියන ඉස්සරහින් ඒකේ මේ english වලින් definition එකක් දීලා තියෙනවා අන්න ඒ definition එකයි සර් දෙන්නේ ලියා ගන්න a pie chart එකක් යනු එහෙම නැත්නම් වට ප්‍රස්ථාරයක් යනු a pie chart is a circular shaped a pie chart is a circular shaped chart which represents data ලියාගන්න definition එක what is a pie chart වට ප්‍රස්ථාරයක් කියන්නේ කුමක්ද a pie chart is a circular shaped chart which represents data right pudala can you understand the meaning of the definition මේකේ තේරුම ඔයාලට කියන්න පුළුවන්ද මොකද්ද මේ කියන්නේ Yes, a sir. pie chart is වට ප්‍රස්ථාරයක් යනු a circular shaped circular කියලා කියන්නේ circle කියන වචنين හැදෙන්නේ circular shaped කියලා කියන්නේ වෘත්තාකාර හැඩයකින් යුක්ත circular shape වෘත්තාකාර හැඩයකින් යුක්ත chart ප්‍රස්ථාරය which represents ඒකෙන් නියෝජනය කරනවා data කියලා කියන්නේ දත්ත right අවශ්‍යයි සිංහල තේරුම ලියා ගන්න මෙහෙම මෙතන යටින් වට ප්‍රස්ථාරය යනු අවශ්‍යයි තේරුම ලියා ගන්න වට ප්‍රස්ථාරය යනු දත්ත නිරූපණය කරන වට ප්‍රස්ථාරය යනු දත්ත නිරූපණය කරන වෘත්තාකාර හැඩයකින් යුක්ත ප්‍රස්ථාරයකි වෘත්තාකාර හැඩයකින් යුක්ත ප්‍රස්ථාරයකි හරි වට ප්‍රස්ථාරයක් යනු දත්ත නිරූපණය කරන වෘත්තාකාර හැඩයකින් යුක්ත ප්‍රස්ථාරයකි. හරි. ඒ වගේම පුතාලා කියන්නේ ඒතකොට දැන් මෙන්න මේ වගේ එකක් තමයි අපි pie chart එකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. maths වලටත් ඉගෙනගෙන ඇති. මෙන්න මේ විදිහට තමයි අපිට ගන්න පුළුවන් pie chart එක. හරි. මේක එක එක ආකාරයකට මෙන්න මේ වගේ මෙහෙම දත්ත නිරූපණය කරලා තියෙනවා. හරි. හරි වෘත්තාකාර හැඩයක් ගන්න මේ හැම එකම දත්ත දාලා තියෙන එක මේ වගේ දාලා තියෙනවා මෙහෙම ප්‍රමාණයන් හරි 30% right ඒ වගේම 25% right 30% ඔය විදිහට right ඒ වගේම මේ වගේ විශේෂත්වය තමයි අර බාර් ග්‍රාෆ් වගේ මේවත් මේ දත්ත නිරූපණය කරන තමයි පුතේ භාවිතා කරන්නේ. හැබැයි මේ වගේ ගොඩාක් වෙලාවට මේ pie chart එක මේ දීලා තියෙන ප්‍රමාණයන් කොහොමද දෙන්නේ? බාර් ග්‍රාෆ් එකේ නම් නිකම් 5 10 15 20 එහෙම නැත්නම් 10 20 30 40 ඒ වගේ amounts දෙනවා. මේකේ කොහොමද දීලා තියෙන්නේ?
numbers වලින් ඒක දෙනවා මේක දෙන්නේ percentage. yes Percentage. mostly data are represented by percentage right මේ වට ප්‍රස්ථාරයක විශේෂත්වයක් වෙනවා තව දෙයක් තමයි දත්ත නිරූපණය කරන්නේ පුතේ ගොඩක් වෙලාවට ප්‍රතිශත වශයෙන් හරි ප්‍රතිශත වශයෙන් right ඒකත් අපි ලියවමු අවශ්‍ය නැහැ යටින් මේ ඔයා මෙන්න මේක ඇඳ ගන්නකො මෙතන යටින් මේ වාක්‍ය ලියගත්තට යට පොඩියට ඇඳ ගන්න ඉක්මනින් වට ප්‍රස්ථාරයක් කියන මොකක්ද කියලා මේ වගේ එකක් හරි මම ඒකට අර ක්වෙස්චන් එකට ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා නිකන් දැන්ට මේක ඇඳ ගන්න right මේකේ විශේෂත්වය තමයි mostly data are represented by percentage ප්‍රතිශත වලින් තමයි දෙන්නේ ප්‍රමාණය ඉක්මනට අද ගන්න right so හරි නේද have you finished drawing Yes, sir. right ඊට යටින් ලියා ගන්න මෙන්න මේ වාක්‍යයත් අපි ලියාගමු ප්‍රතිශත වලින් තමයි ගොඩක් වෙලාවට මේ වගේ දත්ත නිරූපණය කරන්න කියලා මේ වාක්‍යයත් වැදගත් වෙනවා මතක තියාගන්න ඕනේ අපි ගමු මෙහෙම වාක්‍යයක් ලියමු mostly ගොඩක් වෙලාවට data දත්ත mostly data are represented නිරූපණය කරනු ලබනවා represented by percentage ප්‍රතිශත වලින් percentage mostly data are represented by percentage mostly data are represented by percentage ප්‍රතිශත වලට කියන්නේ percentage කියලා percentage වචනේ ලියන විදිය මතක තියාගන්න මොකද අපිට ලියන්න වෙනවා right සිංහල මීනින් එක අවශ්‍යයි ලියාගන්න බොහොමයක් වේලාවට දත්ත ප්‍රතිශත වශයෙන් නිරූපණය කරනු ලබන බොහොමයක් වේලාවට දත්ත ප්‍රතිශත වශයෙන් නිරූපණය කරයි බොහොමයක් වෙලාවට දත්ත ප්‍රතිශත වශයෙන් නිරූපණය කරයි. right එහෙනම් අපි ඉගෙන ගත්තා pie chart එකක් කියන්නේ මොකක්ද? කොහොමද දත්ත නිරූපණය කරලා තියෙන්නේ කියලා. right වැදගත්ම දෙයට එනවා. ඊළඟ දේ තමයි අපි කතා කරන්න යන්නේ how to describe a pie chart. pie chart එකක් කොහොමද අපි describe කරන්නේ? passages කීයක් ලියනවද? පළවෙනි passage එකේ වාක්‍ය කීයක් ලියනවද? දෙවෙනි passage එකේ කොහොමද ලියාගෙන යන්නේ? අන්න මේ දේවල් ටික. right. උදා ලියා ගන්න sub topic එකක් question එකක් වශයෙන් ලියා ගමු ඒක මෙහෙම. How to describe a pie chart. How to describe a pie chart. වට ප්‍රස්ථාරය විස්තර කරන්නේ කොහොමද? ඕකනේ විභාගෙට how to describe a pie chart. O level exam එකේ 14 වෙනි ප්‍රශ්නයේ විදිහට graph එකක් bar graph එකක් ආවේ නැත්නම් උදාට pie chart එකක් එන්න ඉඩ තියෙනවා. හරි? අපි දැන් කතා කරන්නේ how to describe a pie chart. කොහොමද අපි විස්තර කරන්නේ මේ වගේ වට ප්‍රස්ථාරයක්. මෙන්න බලන්න O level exam එකේ මෙන්න මේ විදිහටයි දෙන්නේ. Can you see the screen clearly? Screen එක පේනවද?
Yes, sir. Yes, sir. Yes, sir. Right. May the Yes, following pie chart shows the favorite professions of some students of ABC college. Write the description on it. ඔය විදිහට මේ දාලා තියෙනවා percentage right ප්‍රතිශත වලින් දීලා තියෙන්නේ. හරි. මේ වගේ දෙයක් describe කරන්නයි right. අපි ඉගෙන ගමු මුල ඉඳලම හරියටම කොහොමද පුතා percentage ටික දාලා අපි කොහොමද මේ pie chart එක describe කරන්නේ කියලා. මට ඔයා ඉගෙන ගත්ත අර bar graph විස්තර කරන දැනුම අවශ්‍ය වෙනවා මෙතන. හරි. අපි කතා කරන්නේ වට ප්‍රස්ථානයක් කොහොමද විස්තර කරන්නේ. සාමාන්‍යයෙන් bar graph එකක් විස්තර කරද්දී passages කීයකින්ද ලියුවේ? කීයකින්ද ලියුවේ? 2 passages. 2 passages. 2 passages. Writing the bar graph using 2 passages as same as when you describe the pie chart you can use 2 passages. අර විදිහටම bar graph එක passages දෙකක් ගත්තා මේකෙත් passages දෙකක් ගන්නයි තියෙන්නේ. Don't write ලියන්න එපා. බලාගන්න ඉස්සෙල්ලා. උදා pie chart එකක් describe කරද්දී passages දෙකක් ගන්නවා. Passage 1, passage 2. හරි? අපි සාමාන්‍යයෙන් bar graph එක පළවෙනි passage එකේ වාක්‍ය කීයක් ලියවද? How many sentences? 3 sentences. 3 sentences. We have written 3 sentences, but when it comes to pie chart of the first passage of the pie chart, පළවෙනි ඡේදය pie chart එකේ we don't write 3 sentences. වාක්‍ය තුනක් ලියන්නේ නැහැ. හරි? අපිට ලියන්න වෙන්නේ we can write down only 2 sentences. වාක්‍ය දෙකයි ලියන්න වෙන්නේ. එක වාක්‍යයක් අපිට ලියන්න බැරුව යනවා. ලියන්න එපා බලාගන්න. ඔයා ලියන්න ඕනේ pie chart එකක් විස්තර කරද්දී පළවෙනි වාක්‍යෙ කියන පළවෙනි passage එකේ අර bar graph එකේ ඒ දෙයමයි paraphrase the question. Right? Paraphrase the question. ප්‍රශ්නය සංස්කරණය කරලා ලියනවා. හරිද? අපි bar graph එකෙත් එහෙම ලියුවානේ. ඒ වගේම තමයි pie chart එකෙත් you can paraphrase the question. ඒ කියන්නේ විභාගෙ දෙනවනේ the following pie chart shows කියලා අන්නේ ප්‍රශ්නෙම අරගෙන චුට්ටක් වෙනස් කරලා අපේ වචන දාලා අපි ලියනවා. අපි සාමාන්‍යයෙන් bar graph එක දෙවෙනි වාක්‍යය ලියුවේ. හතර කල්පනා කරන්න. bar graph එක දෙවෙනි වාක්‍යය ලියුවේ අක්ෂ තමයි විස්තර කරේ. The horizontal axis indicates while the vertical axis indicates. අන්න එහෙම කතාව. Can you write down, can you find out axes in a pie chart? Pie chart එක පුතේ අක්ෂ තියනවද? සිරස් අක්ෂ විතරක් අක්ෂ? No. That means we can't write down that sentence. ඒ කියලා කියන්නේ අපිට ඒ වගේ අක්ෂ ගැන සඳහන් කිරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒකයි මේ වාක්‍යය ඇතැවි. නමුත් අපි තුන්වෙනියට ගත්ත bar graph එක introduce the items කියලා. අර තීරු වල තියෙන දේවල් ලිව්වා. The leisure time activities are, the favorite food items are, the favorite books are. ඔය විදිහට. හැබැයි මේකෙත් මේ වට ප්‍රස්ථාරයකත් ඒ වගේ එකක් ලියන්න පුළුවන් අපිට. එහෙනම් වට ප්‍රස්ථාරයක් විස්තර කරද්දී පළවෙනි passage එකේ දෙවෙනි වාක්‍යය තමයි introduce the items කියන එකමයි. මේකේ අපිට තියෙනවානේ items දීලා මොනවද කියලා. අන්න raw method දාලා තියෙනවානේ percentage දාලා මොනවද එන්නේ? අන්න ඒ ටිකක් පළවෙනි passage එකේ ලියන්න. හරි? එහෙනම් ඔයා pie chart එකක් describe කරද්දී passage 1 passage 2 කියලා ඔයාලට ගන්න පුළුවන්. පළවෙනි passage එකේ වාක්‍ය දෙකයි ලියන්න. පළවෙනි එක තමයි paraphrase the question and the second one is introduce the items. Right. ඊට පස්සේ passage 2 එකේ අපි මොනවද ලියන්නේ? passage 2 එකේ මොනවද ලියන්නේ? අපි අරගෙන කරේ describe each bar කියලා. මේ bar graph වල හැම තීරුවක්ම විස්තර කරා. මේකෙත් කරන්න තියෙන්නේ විස්තර කිරීම සහ අවසාන කිරීම. ඒක මම ගන්නවා මේකේ තීරු නේ. Describe each pie chart. Describe the pie chart කියන එක තමයි මෙතන ගන්න වෙන්නේ. ඒක මම ගන්නවා අපි ලියමු body of the pie chart. body of the pie chart කියලා කියන්නේ අර රවුමට තියෙනවා ඒ ඇතුලේ තියෙන දේවල් ගැන අපි සඳහන් කරනවා. හරි pie chart එක ඇතුලේ තියෙනවා body of the pie chart and conclusion. conclusion කියලා කියන්නේ අවසානය. මෙතන මේ conclusion කියලා ගත්තා අපි bar graph එකේ ලියුවේ overall කියලා අවසාන වාක්‍ය සමස්තයක් වශයෙන් අන්න ඒකයි මේ ලියන්නේ කියන්නේ. body of the pie chart and conclusion. body of the pie chart කියලා කියන්නේ describe කරනවා කියන්නේ.
විස්තර කරන්න කියලා ඒ කියන්නේ. හරි conclusion කියන්නේ අවසාන. එහෙනම් මෙන්න pie chart එකේ අපි passage දෙකේ ලියන දේවල්. right. උදාහරණ question එක ලියාගත්තා මේ ටික ලියාගන්න. මේ ටික ලියාගන්න. passage 1 වාක්‍ය දෙකයි passage 2 විස්තර කිරීම සහ අවසාන. ලියලා මට finish කියලා message එකක් කරන්න. අද අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවනම් චුට්ටක් අපහසුත් දන්නේ නැහැ තේරුම් ගන්න මේ paraphrase කියන වචනේම කලින් ආයෙ නම් දන්නවා. හරි ප්‍රශ්නේ කොහොමද සංස්කරණය කරලා ලියන්නේ? right එක්කෙනෙක් අහනවා විදුලකට දාන්න කියපු මැසේජ් එක මොකද්ද සර් කියලා. අනේ අද නම් ඒක අහන්න එපා. විදුලකට දාන්න කියපු මැසේජ් එක මම ඊයේ ESN සුරාදා කිව්වා. ඒ රෙකෝඩින් එක අහන්න. හරි අද ආයේ විනාඩි 15ක් විතර අරගෙන ওই මැසේජ් එක ගැන කියන්න ගියොත් උගන්වන්න වෙන්නේ නැහැ මට. හරි හරියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි ඉගෙන ගන්න දේට මූලිකත්වයේ දීලා හරි හරියට ප්‍රැක්ටිස් කරගෙන ආවා. ඒ වගේම ඉස්සරහටත් ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා ඉංග්‍රීසි වලට හොඳ රිසල්ට් එකක් අපි දා ගන්න ඕනේ පුතාලා. ඒකයි මෙච්චරම හොඳට ඔයාලට මේ උගන්වන්නේ. right එතකොට මෙන්න passage 1 passage 2 bar graph එක වගේම මේකේ passages දෙකයි. In the first passage you can write down two sentences. The first sentence could be paraphrase the question and the second sentence is introduce the items. And the second passage you can describe the pie chart and you can write down the conclusion. Right? හරි එහෙනම් මේ ටික හරි නේද? answer what in ඉක්මනට ලියාගන්න. නැත පොඩ්ඩක් ඉක්මනට ඉන්න. ලියාගන්න. මේක හරියම ලේසි ඔයාලට. ඒ කියන්නේ බාර් ග්‍රාෆ් හරියට ඉගෙන ගත්ත අයට මේක හරිය ගොඩක්ම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. ලකුණු 10ක ප්‍රශ්නයක්. හරි? එක්කෝ බාර් ග්‍රාෆ් එකක් එක්කෝ පයි chart එකක්. ලකුණු 10ක් ගන්න පුළුවන් ඔය එක්සෑම් එකේ. හරි? time is enough. Finish, sir. answer right sir so message 2 පොඩ්ඩක් තියෙනවා passage 2 ඉක්මන ලියන්න. body එක තිබේ BODY body of the pie chart and conclusion. මේකෙන් කරගෙන යනවා නැත්නම් මේක මග නවත්තනවලු දෙන්න බෑ. පාඩම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න ඕන. හරි? මීට පෙර පේපර් එක ආපු පයි chart එක කද සාකච්ඡා කරනවා ක්ලාස් එකේ. ඒකත් කරලා ඉවර කරන්න ඕනේ. හරි? පැයකමාරක් පැය විනාඩි 40ක් විතර යනවා වැඩේට. හරි? දැන්ටවත් ගොඩක් වෙලා ගිහිල්ලා මම කරන්නේ. right පුතාලා මේක ලියාගත්තා ලියාගන්න passage 1 කියලා passage 1 first sentence පළවෙනි වාක්‍යය passage 1 එකේ first sentence ලියන විදිහට කියලා දෙන්නම් නැවත වතාවක්. එන paraphrase the question කියන්නේ. paraphrase the question. ප්‍රශ්නේ සංස්කරණය කරන්නේ කොහොමද? passage 1 එකේ පළවෙනි වාක්‍යය ලියන්න paraphrase the question. right නේ දැන් මේ පළවෙනි passage එකේ මේ පළවෙනි වාක්‍යය තුල ප්‍රශ්නේ සංස්කරණය කරලා ලියන්න ඉපේ. ප්‍රශ්නේ කියලා විතර කියන්නේ පුතා O level exam එකේදී ඔයාට මෙන්න මේ විදිහට ප්‍රශ්නේ දෙනවා. The following pie chart shows කියලා මේ දීලා තියෙන්නේ. පේනවනේ. අන්න ඔය ප්‍රශ්නේම අපි සංස්කරණය කරලා ලියන්න ඕනේ. මේකේ නම් දීලා තියෙන්නේ the following pie chart shows the favorite professions of some students of ABC college. right පුතාලා මට දැන් මේක පටන් ගන්න විදිය අර බාර් ග්‍රාෆ් වල මම ඔයාලට කියලා දුන්නේ. අන්න ඒ විදිහට මට පොඩ්ඩක් කියන්න බලන්න pie chart එකක් මේ ප්‍රශ්නේ සංස්කරණය කරද්දී
අපිට පටන් ගන්න පුළුවන් විදි කිහිපයක් වාක්‍ය ආරම්භ කරන්න පුළුවන් විදි The pie කිහිපයක් chart The depicts pie chart. The pie chart shows. ඔයාට පුළුවන් කියන්න the pie chart shows the pie chart According to the pie chart, ඔව් ඒ වගේ ගන්න පුළුවන් හරි අපි සාමාන්‍යයෙන් පටන් ගද්දි ගමු මෙන්න මේ වාක්‍ය දෙකක් තුනක් සර් ලියන්න this කියලා ගමු මේ කියන්නේ මේ වඩ ප්‍රස්ථාරයෙන් this pie chart shows කියලා ලියන්න පුළුවන් සරලව this pie chart shows කියලා අර ප්‍රශ්නයේ දෙන කොටස ලියනවා this pie chart shows the leisure time activities of students of Royal College අන්න ඒ වගේ ඒ වගේම shows කියන වචනේ භාවිතා කරන්න පුළුවන් තව උදාහරණ භාවිතා කරන්න පුළුවන් අවශ්‍ය නම් this pie chart this කියලා ගත්තත් හරි the කියලා ගත්තත් හරි this pie chart depicts කියලා කියන්නේ පෙන්වුම් කරනවා this pie chart depicts හරි පෙන්වුම් කරනවා DEPICTS තවත් මේ pie chart ගැන විස්තර කරද්දී භාවිතා කරන්න පුළුවන් ලස්සන වචනයක් කියලා දෙන්නම් ඔයා ඒක භාවිතා කරන්න මේ දෙක දැන් හැමෝම වගේ දන්නවා පාරාග්‍රාෆ් වල අපි මේවා ලියුවා මෙන්න මේ වචනේ චුට්ටක් වෙනස් වෙන්න අපි ලියමු අනිත් ගොඩාක් ළමයි පේපර් වල ලියද්දී shows depicts නමුත් ඔයා pie chart එකක් describe කරද්දී මේ වචනේ දාන්න this pie chart illustrates කියන එක භාවිතා හරි illustrates elastic එහෙම නෙමෙයි හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ illustrates කියලා කියන්නේ විදහා පානවා කියන්නේ විදහා පානවා හරි අන්න ඒ වචනේ අපි ලියමු ලියාගන්න මේ මේ තුනම ලියනවා ආරම්භ කරන්න පුළුවන් ඔය විදිහට this pie chart illustrates විදහා පානවා කියලා ප්‍රශ්නෙන් ලියන්න ඊටු ටික අරගෙන this pie chart illustrates the leisure time activities of the students ළමයින්ගේ leisure time activities එහෙම නැත්නම් this pie chart illustrates the favorite food items of the students. ළමයි කන්නේ කැමති කෑම, ප්‍රියතම කෑම. ඒ වගේම තමයි. මේකේ තේරුම ලියා ගන්න අවශ්‍ය නම් විදහා පානවා කියන්නේ. illustrates කියලා කියන්නේ. මම මේ ක්‍රියාපදේ භාවිතා කරන්න කිය පුතාට මෙතන ගොඩාක් ළමයි ලියන්නේ shows, depicts කියන ඒවානේ. මේක ලියනවා අඩුයි කට්ටිය. අර පේපර් ඔයාගේ O level පේපර් එක බලන කෙනාට උඩ චූටි අවබෝධයක් එනවා. මේ ළමයා චුට්ටක් අනිත් අයට වඩා විශේෂ විදියට ලියලා තියෙනවා කියලා. අන්න ඒ දේ යාට ඇඟ වෙන්න තමයි මේක ලියන්නේ කිව්වේ. තේරුණාද? This pie chart illustrates. right එකෙන් කියවෙන්නේ මේ වඩ ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරනවා කියලා දෙයක්. right අපි මේකට example sentence එකක් ලියාගමු. අතන යටින් හරි example sentence එකක් ලියාගමු. උදාහරණ වාක්‍යයක් මෙහෙම illustrates කියලා දාන්න ලියමු. ඔයා හිතන්න මට එක්සෑම් එකක් ආවා මේ වඩ ප්‍රස්ථාරයක් ළමයින්ගේ leisure time activities සම්බන්ධව. මම ලියනවා මෙහෙම පද්‍යයන් this pie chart මේ වඩ ප්‍රස්ථාරයෙන් විදහා පානවා illustrates the leisure time activities of the students right කටපාඩම් කරලා තියාගන්න this pie chart illustrates කියලා කියන කොටස අනිත් එක pie chart එක උඩින් ප්‍රශ්න දෙනවනේ මේ ප්‍රශ්නයක් දෙනවා ඒ ප්‍රශ්නේ තමයි මේ ලියන්නේ සංස්කරණය the leisure time activities of the students කටපාඩමේ තියෙන්න ඕනේ this pie chart illustrates කියන එක විගහා පාන අපි කතා කරන්නේ මේ පළවෙනි පැසේජ් එකේ පළවෙනි වාක්‍යය තුළ ලියන්නේ මොකක්ද කියලා first sentence right පුතා මේක ලියාගත්තද හරිද හරි සර් Yes, sir. No sir තාම. බංකරන් සුට්ටක් අපි වේගෙන් වැඩ ගන්න පුරුදු වෙමු හරි දැන් 11 වසරට යන්න ළඟයි කොට ඉක්මනින් ලියන්න පුළුවන් වෙන්න ඕනේ
right අපි ළඟට බලමු first passage එකේ වාක්‍ය දෙකක් ලියනවනේ මේ ඉගෙන ගත්ත first sentence එක second sentence එක කොහොමද ලියන්නේ කියලා ඒකේ මම කිව්වේ introduce the items කියන එකමයි අර pie chart එක ඇතුලේ දාලා තියෙන දේවල් මොනවද කියලා හරි අපි ඒකයි ලියන්න තියෙන්නේ ඒක නම් ඉතින් ඔයාට ඒ දින විදියට හදලා තමයි ලියන්න වෙන්නේ second sentence එක right පුතා ලියා ගන්න second sentence කියලා second sentence කියලා ලියා ගන්න first sentence හරි දැන් second sentence දෙවෙනි වාක්‍යය ඒකේ තියෙන්නේ introduce the access එකම නෙමෙයි අක්ෂර introduce the items කියන දේවල් හඳුන්වා දෙන්න introduce the items කියන දේවල් ටික හඳුන්වා දෙන්නයි තියෙන්නේ මට කියන්න අපි කොහොමද තියෙන දේවල් හඳුන්වා දෙන්නේ අපි කොහොමද තියෙන දේවල් හඳුන්වා දෙන්නේ ඔයා හිතන්න මේකේ leisure time activities තිබ්බා කියලා pie chart එක මෙහෙම දීලා මේකේ තියෙන්නේ හරි මම දීලා තිනවා leisure time activities හරි අපිට ලියන්න පුළුවන් වාක්‍යයක් the leisure time activities of the students of විද්‍යාලෝක විද්‍යාලය are ඒ මොනවාරි ප්‍රශ්නේ දෙයින් ඉස්කෝලේ එක නමක් හරි ඒ ළමයි හරි මොනවාරි අන්න එහෙම හදලා ලියන්න තියෙන්නේ. හරි ඒක දෙන විදියට ලියන්න. මෙතන තිබ්බොත් එහෙම කැමති ආහාර වර්ග ඔයාලට ලියන්න පුළුවන්. The favorite food items of the විද්‍යාලෝක විද්‍යාලය students are හරි students of විද්‍යාලෝක විද්‍යාලය are rice and curry, fried rice, හරි sandwiches ඒ විදියට ලියනවා. හරි රැකියා සම්බන්ධව තිබ්බොත් එහෙම the favorite jobs of the students of විද්‍යාලෝක විද්‍යාලය are engineering, teaching ඔය වගේ ලියනවා. තේරුණාද? introduce the items කියන්නේ තියෙන දේවල් හඳුන්වා දීම. right. ඒකටත් අපි ලියාගමු මෙන්න මෙහෙම උදාහරණ කීපයක්ම කෙලින්ම ලියාගමු නේද? ඒක අපිට දෙන විදියට තමයි ලියන්න තියෙන්නේ. මම කෙලින්ම example එකක් දෙන්නම් ඔයාලට. අපි ලියාගමු මේ විදිහට ලියන්න පුළුවන්. ඒක වෙනස් කරන්නේ දෙන විදිහට chart එකේ වෙනස් කරනවා මේ නිකන් උදාහරණයක් ලියන්න. The leisure time activities of the students of the leisure time activities of the students of विद्यालोक विद्यालय are playing cricket, watching cartoons, it was say gardening and reading books ඔන්න තියෙන දේවල් විස්තර කරන්න නිකම් මේ මම හිතලා උදාහරණයක් ගත්තා. හරි the leisure time activities of the students of විද්‍යාලෝක විද්‍යාලය are playing cricket, watching cartoons, gardening අවසාන එක ලියන්න කලින් and කියන වචනේ දාලා ඒ අවසාන එක reading books. ඔයාට ඉතින් මෙතන තිබ්බොත් එහෙම කැමති ආහාර සම්බන්ධව බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක කැමති ආහාර කියන එකට වෙනස් කරලා කියන්න බලන්න ආහාර කීපයක් ගන්න මේ වාක්‍යෙම කැමති ආහාර favorite food items දීලා තියෙනවා. The favorite food items of the student of Vidyaloka Vidyalaya are. All right. ඒ විදිහට ලියන්න තියෙන්නේ. The favorite food items of the students of Vidyaloka Vidyalaya are sandwiches, fried rice,
කොත්තු pizza and කියලා කවුරු හරි ලියන්න. හරි. එතකොට මෙතන වෙනස් කරන්න තියෙන්නේ the leisure time activities කියන favorite food items කියන එක. හරි. ඊට පස්සේ food items ටික ලියන්න. හරි. උදාට ඒ විදිහට ඒ වට ප්‍රස්ථාරයේ දීලා තියෙන දේවල් ටික ලියන්න. හරි. එහෙනම් පළවෙනි පැසේජ් එක ලියලා ඉවරයි. ඔන්න ඔයා දන්නවා පළවෙනි ප්‍රශ්නය සංස්කරණය කරා. දෙවෙනි වාක්‍යය අපි පළවෙනි පැසේජ් එකේ ඒකේ තියෙන්නේ මොනවද කියලා ලියුවා. හරි. අපි ගන්නවා second passage එක. second passage එක. දෙවෙනි ඡේදය. මේක ලියාගත්තානේ. Yes, sir. අපි ගන්නවා second passage. දෙවෙනි ඡේදය. right second passage එකේ මම ඔයාලට කිව්වා මොනවද ලියන්න කිව්වේ මම දුන්නේ කොහොමද ඒක body paragraph නේද අර ලියන කොටස Body of the pie chart and yes body of the pie chart right body of the pie chart කියලා කියන්නේ අර තියෙන pie chart එකේ තියෙන දේවල් විස්තර කරන දේවල් pie chart එක දාලා දෙනෝනේ ඒ විස්තර කරන්නේ body of the pie chart ඊට පස්සේ අපි අවසාන conclusion right උදාහරණ මතක තියාගන්න යම්කිසි පිළිවෙලක් ඔය pie chart එක describe කරන පිළිවෙලක් තනින් තන ගන්න එපා පිළිවෙලකට අපි bar graph එකේ ගත්ත පිළිවෙල මතකයි bar graph එකේ වැඩිම එක ගත්තා සමානයව ගත්තා percent එකේ ප්‍රමාණයක් දාලා ගත්තා වඩා වැඩි වඩා අඩුයි ගත්තා ඊට පස්සේ අඩුම එක ගත්තා අවසානට conclusion එක ගත්තා ඒකේ overall ඒ විදිහට මේකෙත් එහෙම ගමු හරි විස්තර කරන ටික උදා මතක තියාගන්න වැඩි මේකෙන් පටන් ගන්න. හරි මේකෙන් වැඩි මේක ලියුවා. හරි වැඩි මේක ලියන්නේ ඉස්සෙල්ලා බලාගන්න ලියන්න හදිසි වෙන්න එපා. වැඩි මේක ලියද්දී පටන් ගන්න වාක්‍ය කොටසක් තියෙනවා. මොකක්ද මේ පටන් ගන්න වාක්‍ය කොටස? අර bar graph එකේ වගේ pie chart. according to the given bar graph කියලා ලියුවා bar graph වල මේක පටන් ගන්නවා according to the given pie chart කියලා the highest percentage අන්න එහෙම ගන්න පුළුවන් right මුලින්ම වැඩි මේක ලියන්න පුළුවන් according to the given pie chart right උදා මෙහෙම කරන්න second passage කියලා ලියලා body of the pie chart කියලා මගෙන් එක්කම ලියාගන්න ඔය පළවෙනි මුලින්ම වැඩි මේක ගැන කියන්නේ bar graph වල වගේම තමයි according to කියලා පටන් ගන්න according to the given pie chart ඒකේ තේරුම තමයි according to කියන්නේ අනුව pie chart එකට දීලා තියෙන pie chart එකට අනුව කියන්නේ according to the given pie chart සාමාන්‍යයෙන් අපි මේ අර bar graph වල the most popular අන්න ඒ විදිහට ගත්තා මේකේ most popular කියලා එහෙම ගන්න එපා. මේකේ ගන්න වෙන්නේ වෙන එකක්. ප්‍රතිශත වලින් තියෙන නිසා according to the given pie chart the highest percentage කියලා ගන්න. ඒකත් ලියන්න. highest percentage වැඩිම ප්‍රතිශතයක්. මේ ප්‍රතිශත වලින් දෙන්නේ කියලා ඒ වාක්‍ය ලියන්න. වැඩිම ප්‍රතිශතයක් highest percentage. මුලින්ම වැඩිම එක ගැන කියන්න ආවිද? පැහැදිලිව ලියාගන්න. According to the given pie chart, the highest percentage. හරි නේද පුතාලා? හරි හරි සර්. සර්. හරි.
ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දෙවෙනියට දැන් මේ විස්තර කරද්දී පළවෙනියට ලියනවා වැඩිම එක. What can we write down as the second sentence? දෙවෙනි වාක්‍ය විදිහට අපි මොනවද an ලියන්නේ? equal number. ඔව්. අපි සාමාන්‍යයෙන් බාර් graph එක නම් ගත්තා සමාන ඒවා. නේද? අපිට මේකෙත් මේ pie chart එකත් සමාන ඒවා දීලා තිබ්බොත් අපිට ලියන්න පුළුවන් දෙවෙනි වාක්‍ය විදිහට සමාන ඒවා සම්බන්ධව. බලා ගන්නකො ඉස්සෙල්ලා ලියන්න එපා. හරි සමාන ඒවා ගැන කියද්දී අපි සාමාන්‍යයෙන් bar graph එක කිව්වේ an equal number of කියලා. number කියන වචනේ භාවිතා කරේ. මේ වගේ numbers නෙමෙයි තියෙන්නේ මේ වගේ තියෙන percentage ප්‍රතිශත. එහෙනම් අපි ඒක වෙනස් කරගන්න වෙනවා පටන් ගන්න විදිය. කොහොමද වෙනස් කරන්නේ? an equal number කියන්නේ නෑ an equal මොකද්ද ගන්නෙ? Percentage of. an equal percentage of කියලා ගන්නවා. right? an equal percentage of the students කියලා ගන්න. right? ලියාගන්න an equal percentage of කියලා ලියාගෙන යන්න. number කියලා bar graph වල ගත්තා මෙතන percentage කියලා වෙනස් කරා. an equal percentage of කියන්නේ සමාන ප්‍රතිශතයක්. an equal කියන්නේ සමාන percentage ප්‍රතිශතයක්. සමාන ප්‍රතිශතයක් කියන්නේ. right. අපි ගමු මේ විස්තර කරන කොටසේ තුන්වෙනි වාක්‍යය. තුන්වෙනි වාක්‍යය. සාමාන්‍යයෙන් bar graph එක නම් ළමයි ප්‍රමාණය මුලට වගේ දාලා 35 students like right 25 students like ඔය වගේ වාක්‍යයක් ලියුවේ. අපිට මේකේ තුන්වෙනි වාක්‍යය කොහොමද ලියන්නේ? අපිට මේකෙත් පුළුවන් යම් කිසි ප්‍රතිශතයක් ගැන ලියන්න. ප්‍රතිශතයක් දාලා ලියන්න පුළුවන්. හරි? ඒකට අපිට ගන්න පුළුවන් මේ වාක්‍ය කීපයක් හදා ගන්න පුළුවන්. මම ඒකෙන් ඔයාලට ලේසියෙන් හදන්න පුළුවන් විදිය මම කියන්නම්. ඒක අපිට ගන්න පුළුවන් වාක්‍ය හදනවා නම් the percentage of playing cricket is 35. leisure time activities ගැන දුන්නා කියලා හිතන්න. එතකොට ඒකේ අපි ලියනවා percentage එක සඳහන් කරනවා. The percentage of watching TV is 25%. අන්න එහෙම අපි තුන්වෙනි වාක්‍යය ලියමු ප්‍රතිශතයක්. ප්‍රතිශතයක් ලියමු. ඒ වාක්‍යය පටන් ගන්න. The percentage of කියලා අදාළ වචනේ ලියන්න is කියලා ප්‍රමාණය දාලා percent කියලා ලියන්න. ඔන්න ලියන්න පුළුවන් ලේසියෙන් විදිහට කියන්න. The percentage of playing cricket is 25%. percentage කියන්නේ ප්‍රතිශතය percent කියලා කියන්නේ 100ට ගන්න. percent කියන්නේ 100ට ගන්න කියන්නේ. මුලින්ම වැඩි මේක ඊට පස්සේ සමානයම ඊට පස්සේ පුතා ප්‍රතිශතයක් දාලා කියන. පොඩ්ඩක් අර මේ off කියන තැන ස්ථානටයි is කියන ස්ථානටයි එන විදිහ පොඩ්ඩක් අය කියලා දෙන්න. එතන අපිට ලියා ගන්න පුළුවන් ඕන the percentage of watching TV. ඔය පාඩ කැමතියක් ගන්න එක හරි. කැමතියක් කියන්නේ බාග්‍රාම් මේ pie chart එකේ දෙන එක. watching TV is මෙතන ගමු 30%. 30. එතකොට 30 එන්නේ අන්තිමටද? ඈ? මොකද? 30 කියන එක එන්නේ අන්තිමද සර්? ඔය එතන 30 මෙතන අර මොකද්ද කියන දේ. මෙතන what මෙතන how much. සර් ඕනම් percentage එක මුලට අරගෙන ලියන්න පුළුවන් නේද? පුළුවන් නේද? එහෙමත් පුළුවන්. right? ඒක ඕනනම් ලියන්න පුළුවන් 30% of students like to watch TV. එහෙමත් පුළුවන්. මුලට දාලා ලියන්න පුළුවන්. 25% of students like to
watch cartoons. එහෙම ගන්නත් පුළුවන්. හරි. percentage එක මුලට දාන්නත් පුළුවන්. right. අපි ඊට පස්සේ ගමු එහෙනම් ඊළඟ වාක්‍යය. 4 number 4. අපිට මේ fourth one මොනවද ලියන්න පුළුවන් වෙයි? අපි සාමාන්‍යයෙන් bar graph එක නම් වඩා වැඩි compare කිරීමක් කරා මතකයිනේ. මේකෙත් ඔයාලට comparison එකක් කරන්න පුළුවන්. හරි. අපි ගමු වඩා වැඩි කියන්නේ. වඩා වැඩි කියන්නේ. ඒ comparison එක කරා. right? right. අපිට වඩා වැඩි කියන්නේ මොකද්ද භාවිතා කරන්න පුළුවන් මෙතන? සාමාන්‍ය more computer ගන්න. more computer එක ගන්න එපා. අපි ගමු higher than. higher than. වඩා වැඩි. higher than. අපි ඉස්සරහට වාක්‍යයක් හදමු දැන්ට ලියා ගන්න higher than. වඩා වැඩි. higher than දාලා යට ලියන්න පුළුවන්. higher than. වඩා වැඩි. ඊට පස්සේ ඕනනම් ඉතින් වඩා අඩු එක්කුත් ලියමු. වඩා අඩු එක්කුත් අපි ලියමු. right. වඩා වැඩි කියන higher than නම් වඩා අඩුයි කියන්නේ මොකද්ද ගන්න? lower than. yes. ඔයාලට ගන්න පුළුවන් lower than. lower than වඩා අඩුයි. lower than වඩා අඩුයි. ඔන්න ඔයා pie chart එක describe කරද්දි වැඩි මේක ගැන කිව්වා, සමාන ඒවාක් කිව්වා, ප්‍රතිශතයක් ගැන සඳහන් කරා ඊට පස්සේ වෙනම අරගෙන ඊට පස්සේ වඩා වැඩි කියලා කියනවා, අය වඩා අඩුයි කියලා කියනවා. හරි. ඊට පස්සේ පුතා අපිට තව එකක් ලියන්න පුළුවන්, තව වාක්‍ය දෙකක් ලියන්න දෙනවා. ඒකෙන් එකක් කන්ක්ලූෂන් එකට ගන්නවා අවසානයේට. හරි. තව එකක් අපිට ලියන්න පුළුවන් මොකද්ද? අඩුම එක. එතන වැඩිම එකක් ගැන කිව්වනම් අනිවාර්යෙන්ම ඔයා අඩුම එකක් ගැන කියනවා. එහෙනම් we can write down this. මේක අපි ලියමු. අඩුම එක ගැන කියන්නත් පුළුවන්. අඩුම එක ගැන කියද්දි පටන් ගන්න වාක්‍යයක් තියෙනවා. මොකද්ද පටන් ගන්න? among all the professions the least percentage, the lowest percentage කියලා ගමු. highest percentage කියලා ගත්තනම් මේකේ ගමු among කියලා දාන ඒ වාක්‍යය ලියලා ඔයා ලියන්න ඕනේ වචනේ තමයි the lowest percentage. අඩුම ප්‍රතිශතය. the lowest percentage. හරි. among කියලායි පටන් ගන්න මේ වාක්‍ය මම ඊටු කොටස ලියුවේ නැහැ. ඒක අපි ලියමු ඉස්සරහට වාක්‍යයකින්. among the lowest percentage. අඩුම ප්‍රතිශතය. හරි. ඔයාලට තව ඉස්කෝලේනොත් කියලා දීලා ඇති මේවා ලියන්න. තව ගුරුවරයෙක් කවුරු හරි කියලා දීලා ඇති. නමුත් පුතා මේ එක ක්‍රමයක් මතක තියාගන්න. මේ පියවර ටික මතක තියාගන්න. එතකොට ඔයාලට අර පැටලෙන්නේ නැහැ. තනින් තන ලියන්න කිව්වොත් පැටලෙනවා. හරි. ඔන්න එහෙනම් pie chart එකක් describe කරද්දී මෙන්න වැදගත්ම කොටස පළවෙනි පැසේජ් එකේ වාක්‍ය දෙක හැමෝටම ලියා ගන්න පුළුවන්. මෙන්න පුතා ඒක විස්තර කරද්දී වැඩිම එක ගත්තා, සමාන ඒවා ගත්තා, ප්‍රතිශතයක් දාලා ලිව්වා, වඩා වැඩි, වඩා අඩුයි කියලා ගත්තා. ඊට පස්සේ අඩුම එක ගත්තා. අඩුම එක ගත්තා. Sir, ඔව් කියන්නේ among the last lowest percentage is කියන්නේ එන්නේ. ඒක among කියලා විතරක් නෙමෙයි තව කොටසක් එනවා. among කියලා ඒ chart එකේ දීලා තියෙන වගේ ලියන්න ඕනේ. among all the professions, among all the food items, among all the මොනවාරි තව ගන්න පුළුවන් leisure time activities, right? ඒ විදිහටයි ගන්න ඕනේ. අපි ලියමුක එකක්. right. එතකොට පුතා මෙන්න body of the pie chart. ඒ කියලා කියන්නේ pie chart එකේ ඇතුලේ තියෙන දේවල් විස්තර කරන ආකාරය. ඊට පස්සේ අවසාන වාක්‍යයක වෙනම ඡේදකින් ලියන්න අවශ්‍ය නැහැ. සමහර ඉස්කෝලවල ගන්නලා දෙනවා તો මට ඡේද තුනකින් මේක ලියන විදිය ලියන්න කියලා. ඒ ඡේද තුනකින් කියලා කියන අවසාන වාක්‍ය වෙනම ඡේදයක් වශයෙන් ලියන්න. එහෙම අවශ්‍ය නැහැ. දෙවෙනි ඡේදෙම ලියනවා. මම මේක වෙනම ලියන්නම් conclusion කියලා. අවසානය. ලියා ගන්න. මේ ලිව්වේ body of the chart. ඊට පස්සේ පුතා අවසානය. conclusion.
අපි ලියමු conclusion කියලා. conclusion අවසානය. එක වාක්‍යයයි තියෙන්නේ. ඒ වාක්‍යය කොහොමද පටන් ගන්නෙ? overall සමස්තයක් වශයෙන් කියලා. සමස්තයක් වශයෙන්. ඒක දෙන ඒ pie chart එකේ දෙන විදිහට ලියන්න ඕන ඔයා. ඒක ගන්න පුළුවන් example sentence එකක් වෙන මෙහෙම මම ලියන්නම් නිකන්. overall සමස්තයක් වශයෙන් the students of විද්‍යාලෝක විද්‍යාලය the students of විද්‍යාලෝක විද්‍යාලය like various leisure time activities. Leisure time activities. ඒක පුතාට pie chart එකේ දින එක අනුව වෙනස් කරලා ලියන්න. Overall, the students of Vidyaloka Vidyalaya like various leisure time activities. ඔයා හිතන්න විද්‍යාලෝක විද්‍යාලය දුන්නා favorite food items කියලා. favorite food items වල එකක් දුන්නා ප්‍රියතම ආහාර ළමයින්ගේ. හරි එන මොනොත් ඒක කොහොමද වෙනස් කරන්නේ? පුළුවන් කෙනෙක් කියනවා නම් මේක favorite food items වලට වෙනස් කරලා මට කියන්න. Overall, the students of Vidyaloka Vidyalaya like to food. Like various food items. Right? ඒ විතරයි ගන්න. Overall කියලා කියන්නේ සමස්තයක් වශයෙන්. Right. උදාලා have you finished writing? එයාගේ ඉවරයිද මේක? conclusion එක? Sir. Yes, sir. immediately එනයි බයිනවත් දන්නෙත් නෑ මට. කරගෙන යනවා ඉක්මනට මකන්න හදනවා. මොන හදිස්සියද දන්නේ නැහැ තියෙන්නේ කියලා. මේ බයිට් එපා හරි. බයිට් එපා කියලා කියන්නේ අද මේ කොහොම හරි ඉවර කරලා දෙන්න ඕනේ පයි chart එකක් ස්ටයිප් කරන්නත් ඕනේ. Hurry, sir. හරි නේද? කරන්න. චුට්ටක් ඉන්න. මේක O level exam එකේ 14 වෙනි ප්‍රශ්නේ හරි letter writing එකක් එක්ක එනවා. එහෙම නැත්නම් තෝරා ගැනීමක් කරන්නේ. letter writing එකක් තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙනවා bar graph එකක් හරි pie chart එකක්. ওই දෙකෙන් එකක් එන්නේ. bar graph pie chart කියන එකක් එන්නේ. හරි letter writing එක අනිවාර්යෙන් තියෙනවා. right පුතා එහෙනම් හොඳට මතක තියාගන්න. passages දෙකකින් තමයි ලියන්නේ pie chart එක. පළවෙනි passage එකේ වාක්‍ය දෙකයි. The first sentence you can write down paraphrasing the question. ප්‍රශ්නය සංස්කරණය කරලා and the second sentence can be written දෙවෙනි වාක්‍ය ලියන්න පුළුවන් introducing the items. තියෙන දේවල් විස්තර කරලා. ඊට පස්සේ second paragraph එකේ අර body paragraph කියලා අපි ගන්නවා body of the pie chart කියලා. ඒකේ අපි වැඩිමෙක් ගැන කියනවා. ඊට පස්සේ සමාන ඒවාක් කියනවා. ඊට පස්සේ percentage එකක් ගැන සඳහන් කරනවා. ඊට පස්සේ වඩා වැඩි වඩා අඩුයි ගන්නවා. ඊට පස්සේ අඩුම ගන්නවා. ඊට පස්සේ අවසානට conclusion එක ගන්නවා සමස්තයක් වශයෙන් overall. right? ඔය ටික මතක තියාගන්න. හරි? වෙන ඔය එක එක තැන් වල ඉගෙන ගත්ත ඔය ඔක්කොම මතක තියාගන්න හදන්න එපා. හරි? මේ ක්‍රමයේ මතක තියාගන්නකො සර් කියලා දීප. ඒක හරියටම හරියි. කිසිම වැරද්දක් නැහැ. හරි? මං කියලා දීපක මතක තියාගන්න මේ පිළිවෙලටම හැම එකක්ම ලියන්න ගන්න. ඒතර ඔයාලට අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන්. හරි එහෙනම් මම හිතනවා මේක ලියලා ඉවරයි. Have you all finished writing? Yes, sir. Yes, sir. එහෙනම් අපි ගමු question එකක් ගමු. මීට පෙර 11 වසරේ 3 වෙනි වාර විභාගයට ආපු එක. ඔයා 10 වසරේ හිටියට කමක් නැහැ. 11 වසරේ third term test එකට ආපු pie chart එකක් මම දැම්මම ගන්නවා. 10 වසරේ 3 වෙනි වාරේ ඉන්නේ තාම. නමුත් grade 11 වල ආපු එකක් ගන්නවා. right. activity 1 කියලා දාලා
question එකත් එක්කම මේ pie chart එක ඉක්මනින් ඇඳගන්න. ඔතන මෙහා පැත්තේ ඔක describe කරමු අපි. දැන් මේ note එක ලියාගත්තනේ එහා පැත්තේ activity 1 කියලා දාලා අවශ්‍ය නම් grade 11 third term test කියලා දාගන්න පුළුවන්. හරි? ලියාගන්න question and draw the pie chart. Pie chart එක ඇඳගන්න. පැහැදිලි? Okay මාතෘකාව ලියලා නේද? මාතෘකාව කියන්නේ මේ මේකදී ලියා ගන්න. The following pie chart shows the favorite professions කියලා දීලා තියෙනවා. ඒ වගේම දකුණත පැත්තෙන් පුතාලට පේනවා ඇති දීලා තියෙනවා මේ colors වලින් මොනවද illustrate කරන්න කියලා. විගහා පාන්න. රැකියාවන් සම්බන්ධවයි තියෙන්නේ. professions කියලා කියන්නේ jobs කියන්නේ. මේක ඇඳගෙන ඉවරලා finish කියලා මට message එකක් එවන්න. professions කියන්නේ මොකක්ද කියලා අහන එක්කෙනෙක් professions කියලා කියන්නේ jobs කියන එක. රැකියාව කියන එකට සමාන වචන. Those who have finished writing the question and drawing the pie chart, send me a message. No, sir. Right. පුතාලා ඉවරයි දැනගෙන No, sir. No, sir. No, sir. මම කරන්නේ. Finish, sir. Right. ඒ වගේම මේ ආයතනයට ගිහිල්ලා විදුල ආයතනයට ගිහිල්ලා ටියුට් එක ගන්න මේ මාසෙට අදාළ ටියුට් එක මේක අපි මේ ටියුට් ක්ලාස් එකේ වැඩ කරා අලුත් ටියුට් එක ආරම්භ කළා ටියුට් එකේ homework වශයෙන් මම දුන්න පුතාලට test 6 ඉඳලා test 10 වගේ දක්වා කරන්න ටියුට් එක අරගෙන test 1 ඉඳන් 5 වෙනකන් ඊයේ ටියුට් ක්ලාස් එකේ සාකච්ඡා කරා ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නැති අය ටියුට් එක අරගෙන උත්තර ලියලා රෙකෝඩින් එක විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන WhatsApp group එකට දාලා තියෙනවා ඒකෙන් ගන්න ඒ වගේම ටියුට් එකේ අපි සාකච්ඡා කරනවා මේ සිකුරාදා හවස 4:00 test 10 දක්වා test 6 ඉඳලා test 10 දක්වා ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ක්ලාස් එකට අද
අපේ පන්තියේ දිගටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් පුතා අනිවාර්යයෙන්ම මගේ WhatsApp group එකට add වෙන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ නමයි grade 10 කියලායි නමයි grade 10 කියලායි මේ නම් එකට WhatsApp message එකක් එවන්න. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් මගේ WhatsApp group එකේ ඉන්න ඕනේ. මගේ නමයි grade 10 කියලායි මේ නම් එකට WhatsApp message එකක් එවන්න. Right පුතාලා, have you finished drawing? එතකොට ඉවරයිද මේක? හැමෝම? Yes, sir. හරි නේද? එහෙනම් හරි අපි සාකච්ඡා කරන්න ගමු. Right. දැන් මෙහෙමයි. දැන් මේකේ කියවෙන්නේ the following pie chart පහස් සඳහන් වඩ ප්‍රස්තාරයෙන් shows පෙන්වුම් කරනවා the favorite professions ප්‍රියතම රැකියාවන් of some students ළමයි වගේක of ABC college. ABC college එකේ පාසලේ ළමයි කිහිප දෙනෙක්ගේ කැමති රැකියාවන් සම්බන්ධවයි කියන්නේ. Write a description on it. ඒ ගැන විස්තරයක් ලියන්න කියනවා. මෙන්න පුතා මේකේ pie chart එකේ දාලා තියෙනවා 30% කැමතිලු ඉංජිනේරුවෙක් වෙන්න කැමතිලු 130. නැත්නම් 130ක් ගේ කැමති රැකියාව ඉංජිනේර්. ඊට පස්සේ 125ක් lawyer නීතිඥවරයෙක්. 10%ක් politician දේශපාලඥයෙක්. 2%ක් businessman ව්‍යාපාරිකයෙක්. 8%ක් doctor වෛද්‍යවරයෙක්. 25% 25% teacher. Right. ඔය අනුව තමයි දැන් ලියන්න තියෙන්නේ. Right. අපි එහෙනම් ලියන්න පටන් ගමු description එක. හරි. මට ඔයාලා මුලින්ම කියන්න ඊට පස්සේ අපි එකතු වෙලා ලියමු. Right. මම screen share කරලා ලියන්න ගන්නේ නැහැ. ඔයා දැන් ඇඳගත්තනේ. ඔයා ගාව තියෙනවා chart එක. හරි. අපි ලියමු මෙන්න මෙහෙම. පළවෙනි වාක්‍යය ලියන්න කිව්වා. passages දෙකකින් ලියන්නේ. පළවෙනි passage එකේ පළවෙනි වාක්‍යය ලියන්නේ paraphrase the question කියන දේ. paraphrase the question කියන දේ. right. එතකොට paraphrase කරන්න බලන්න මේ question එක මට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් illustrate කියන verb එක දාලා වාක්‍යෙ. The pie chart illustrates the yes අපිට ලියන්න පුළුවන් favorite profession of some student of ABC college. right. ඔව් ලියන්න පුතාලා අපි ලියමු මෙන්න මෙහෙම. පළවෙනි වාක්‍යය ලියනවා this pie chart මේ වඩ ප්‍රස්තාරයෙන් this pie chart illustrates කියන ක්‍රියාපදේ භාවිතා කරන්න ඉතුරු විදහා පානවා. this pie chart illustrates ඉතුරු ටික ගන්න කෙලින්ම ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. මොනවද මේ pie chart එකකින් විදහා පාන්නේ කියලා දීලා තියෙනවා the favorite professions of some students of ABC college. ඒකෙන්ම ලියමු. this pie chart illustrates the favorite professions. Oh, ලියන්න. the favorite professions of some students of ABC college. Right, my screen share කරන්න. මෙන්න this pie chart illustrates the favorite professions of some students of ABC college. Right, ABC college එකේ සමහර ළමයින්ගේ ප්‍රියතම රැකියාවන් විදහා පානවා මේ වඩ ප්‍රස්තාරය. ඒකයි ඔය කියන්නේ. ඔන්න ප්‍රශ්නයෙන් ගත්ත අර the favorite professions of some students of ABC college අපි හදාගත්ත වාක්‍ය කොටසක් this pie chart illustrates කියලා. right. පුතාලා අපි දෙවෙනි වාක්‍යය ලියන්නේ පළවෙනි passage එකේ the second sentence දෙවෙනි වාක්‍යය අපි ලියන්න ඕනේ. මේකේ තියෙන items ටික introduce the items කියලා දුන්නේ. මෙතන නම් items කියන්නේ introduce the professions කියන එකයි ගන්න. රැකියාවන් ටික හඳුන්වා දෙන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වාක්‍යය කියන්නේ. කොහොමද ගන්නෙ? ඔව් කොහොමද රැකියාවන් ටික හඳුන්වා දෙන්නේ මේකේ?
The favorite The profession favorite profession of the student of of a some which student are of ABC doctors, college. teachers, businessmen, politicians, lawyers, and engineers. right අපිට ගන්න පුළුවන් මේ විදියට අපි ගමු මෙහෙම ලියමු the favorite professions the favorite professions of some students ඒ ඔක්කොම ගමු වචන ගන්නත් වැඩි වෙයි the favorite professions of some students of ABC college ABC college එතන ලියන්න වෙනවා ක්‍රියාපදයක් and is are the favorite professions කියන එකයි subject එක වෙන්නේ ඒක මොකද වචනයක් මොනවද දුන්නේ මම engineer ඕනනම් capital ලියන්නත් පුළුවන් විතර simple ලියන්නත් පුළුවන් මේ වගේ පළවෙනි අකුර හරි engineer comma lawyer comma politician comma businessman අවසාන businessman comma doctor අවසාන එක ලියන්න කලින් and දාලා ලියමු teacher right මෙන්න දෙවෙනි වාක්‍යය the favorite professions of some students of ABC college are මෙතන are කියලා ගත්තේ subject එක වාක්‍යයේ කප්පු favorite professions කියලා තියෙන නිසා ඒ ටික ලියනවා engineer lawyer politician businessman doctor and teacher අවසාන ක්‍රියාවට කලින් යන්න පළවෙනි පැසේජ් එක ලියලා ඉවරයි ඔයා හරි සර් පළවෙනි පැසේජ් එකේ වාක්‍ය දෙක සර් පළවෙනි පැසේජ් එකේ වාක්‍ය දෙක සර් එක ස්ටේජ් එකට නෙවෙයිද ලියන්නේ මොකද පළවෙනි පැසේජ් එකේ වාක්‍ය දෙක එක ඡේද දෙකට නෙවෙයිද ලියන්නේ ඕ එක ඡේදයක් මම මේ නම්බර්ස් දාලා ලියන්නේ අර පැහැදිලි වෙන්න ඔයාලට නැත්නම් එක කොටේ වෙනවනේ ඔයත් මෙහෙම ලියාගෙන ඉඳි සර් වගේ නමුත් එක්සෑම් එකේ ලියද්දි මෙතනින් නෙමෙයි මේක පටන් ගන්න මෙතනින් පටන් ගන්න the favorite කියලා මේ ටිකම එකම ඡේදයක් ඊට පස්සේ තමයි දෙවෙනි ඡේදය පටන් ගන්න හරි මේ අංක දාලා ලියන්නේ මම ඔයාලට පැහැදිලි වෙන්න මේවා නැත්නම් එක කොටේ වෙනවනේ right පුතාලා එහෙනම් I think you learned how to write down the first passage of the pie chart මේකේ පළවෙනි ඡේදය ලියන්න ඔයාලට පැහැදිලිද හරි නේද හරි සර් හරි සර් right අපි එහෙනම් එනවා we are coming to the second passage වැදගත්ම දේ ඔන්න අපි විස්තර කරන්නයි යන්නේ දැන් pie chart එක පිළිවෙල මතක් කරගන්න වැඩි මේකෙන් පටන් ගන්න කිව්වා වැඩි මේක ගැන කියද්දි පළවෙනියට ලියන මේ වාක්‍ය කොටසක් තියෙනවා ඒ වාක්‍ය කොටස මොකක්ද කියලා මතක් කරගන්න right අපි ලියමු තුන්වෙනි වාක්‍ය වශයෙන් තමයි එතකොට එන්නේ හරි ඒ කියන්නේ ඊළඟ පැසේජ් එක මේ හරි අපි ලියනවා වැඩි මේක සම්බන්ධව right පුතාලා වැඩි මේක සම්බන්ධව කියදී වාක්‍ය පටන් ගන්න ප්‍රේස් එක මොකක්ද වාක්‍ය කොටස According to the given pie chart, Given by chart, the just හරි ඊට පස්සේ මම කිව්වා the highest percentage කියලා දාලා ලියන්න කියලා අපි ඒකට බලන්න වාක්‍යයක් මට කියන්න ඔයා වාක්‍යයක් කියන්න බලන්න මේක බලන්න according to the given pie chart, the just percentages percentages of the sun is of engineer. engineer. right of engineer අපිට ගන්න පුළුවන් දැන් මේකේ වැඩිපුරම තියෙන්නේ 30% engineer right engineer ඔකට අපි වාක්‍යයක් 30%. හදාගමු මෙන්න මෙහෙම according to the given pie chart the highest percentage of the profession is engineer හරි ඕනනම් ප්‍රමාණයක් අපි දාමු right ගමු මේ වාක්‍යය මේව ගමු
according to අනුව කියන්නේ according to the given pie chart, according to the given pie chart, දීලා තියෙන වට ප්‍රස්ථාරයට අනුව according to the given pie chart, the highest percentage is the profession of engineer අවලියන්න පුළුවන්. According to the given pie chart, the highest percentage is the profession engineer. ඊළඟ තියෙන වට ප්‍රස්ථාරයට අනුව වැඩිම ප්‍රතිශතයක් engineer කියන වෘත්තියෙන් ඇඟ වෙනවා කියන එකයි ඔය කියන්නේ. According to the given pie chart, the highest percentage is the profession engineer. මට ඕකේ ප්‍රමාණයක් දාන්න ඕනේ 130ක් කියලා. ඒක කොහොමද කියන්නේ? Which With is 30%. 30%. ඔන්නම් which is 30% කියලා කියන්න පුළුවන්. which is 30% කියලා කියන්න පුළුවන්. මම is නැතුව මෙහෙම ගන්නම්. which takes කියලා ගන්නම්. ඒක ගන්නවා කියන්නේ which takes 30%. 130ක් ඒක වෙනවා කියන වගේ අදහසින්. which takes 30%. which takes 30%. right, takes කියලා ගන්න ඕනේ s එකක්. මොකද profession engineer කියලා කියන්නේ ඒක වචනයක් එතන. engineer වෘත්තිය ඒක වචනයක් නිසා which takes which is කිව්වත් හරි which takes 30%. හරි. මෙතන පුතාලා මේ ප්‍රතිශත දාද්දි මේ ඉලක්කමෙන් දාන්න එපා. ටික දාන්න එපා 30% කියලාම ලියන්න. right. ඔන්න පළවෙනි වාක්‍යය ලියුව කටපාඩම් කරගන්න තියෙන්නේ මේක. According to the given pie chart කියන එකයි the highest percentage කියන එකයි. According to the given pie chart, the highest percentage is the profession engineer, which takes 30%. ප්‍රමාණයක් දෙන්න. right. with takes කියන එක පාඩම් කරගන්න ඕනේ නැද්ද? ඔව් ඒකත් මතක තියාගන්න. which takes ප්‍රමාණය දානවා නම් which takes කියලා දාන්න. which is කියලා ගන්නත් පුළුවන්. අර paragraph වල which is කියලා දැන්. right. හරි. පළවෙනි වාක්‍යය නම් පුතා අපි ලියවන්න. මේ වැඩිම එක සම්බන්ධ ප්‍රමාණයක් සඳහන් කළා. ඊට පස්සේ මතකයේ තියාගන්න කිව්වා සමානයව ගැන ලියන්න. right. අපි ඊළඟ වාක්‍යය ලියන්නේ සමානය. මේකෙන් තියෙනවද සමානයව දීලා? තියෙනවා නම් ලියන්න. නැත්නම් ලියන්න බෑනේ. තියෙනවා sir. සමානය තියෙනවානේ. මොනවද තියෙන්නේ? Teacher and lawyer. Lawyer and teacher සමානයිනේ. right. සාමාන්‍යයෙන් පටන් ගත්තේ bar graph වල නම් an equal number of කියලා. නමුත් මේකේ තියෙන numbers නෙමෙයි ප්‍රතිශත percentage තියෙන්නේ. ඒ අනුව වාක්‍ය හදන්න බලන්න පුළුවන් කෙනෙක්. and equal An percentage of equal percentage. yes අපිට ගන්න පුළුවන් ආරම්භයේ මෙහෙම an equal percentage සමාන ප්‍රතිශතයක්. an equal percentage of students likes the profession lawyer and teacher. ඒ විදිහට ගන්න පුළුවන් නේ. හරි. ඒක ලියමු මෙහෙම. an equal percentage සමාන ප්‍රතිශතයක්. an equal percentage of students ළමයින්ගෙන් සමාන ප්‍රතිශතයක් likes කැමති අනිවාර්ය likes කියලා s එකක් දෙන්න ඕනේ. simple present tense නීතිය වාක්‍යයේ subject එක students නෙමෙයි an equal percentage කියන එක. සමාන ප්‍රතිශතයක් කියන එක. සමාන ප්‍රතිශතයක් කියන්නේ ඒක වචනයක් ඒක. ඒ නිසා likes an equal percentage of students likes මොනවටද කැමති යාලා lawyer and teacher කියලා ගමු. lawyer and නීතිඥවරයෙක් වෙන්න සහ teacher ගුරුවරයෙක් වෙන්න. ප්‍රමාණයක් සර්ට ලියා ගන්න ඕනේ මේ. ප්‍රමාණයක් ලියා ගන්න ඕනේ.
වචන වැඩි කර ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ. කොහොමද ලියන්නේ ප්‍රමාණය? which take Yes. 25%. අපිට ඒක ඕනනම් ගන්න පුළුවන් දැන් මෙතන මේ which take කියලා ගන්නවද takes කියලා ගන්නවද? Takes an equal percentage of students ළමයි සමාන ප්‍රමාණයක් කැමති lawyer and teacher. හරි which takes සමාන ප්‍රමාණයක් නෙමේ දෙකටම තියෙන එකාංගයක් නිසා මේ දෙකම අපි එකටම අරගෙන ඒක වචනයෙන් ලියනවා which take නෙමෙයි takes which takes සමාන ප්‍රතිශතයක් තියෙන්නේ which takes 25%. 25%. දෙවෙනි වාක්‍යයත් ලියව ප්‍රමාණයක් තිබ්බා. එක්කෙනෙක් අහනවා ප්‍රමාණය වෙනම ලියන්නත් පුළුවන් කියලා එහෙමත් පුළුවන්. ඕනනම් it takes කියලා වෙනම ලියන්නත් පුළුවන් වෙනම වාක්‍යයක්. එහෙමත් මම මේක එකටම ලියුවා. An equal percentage of students ළමයි සමාන ප්‍රතිශතයක් likes කැමති lawyer and teacher ගුරු වෘත්තියට සහ නීතිඥවරයෙක් වීමට which takes එක ගන්නවා 25% 125 right පුතාලා මෙන්න වැඩි මේක ගැන ලියුවා අඩු මේක ගැන සමානෙක් ගැන ලියුවා මතක තියාගන්න and equal percentage කියලා පටන් ගන්න ඒ වගේම ප්‍රමාණය දානවා නම් which takes කියලා දාන්න right ඊළඟ වාක්‍යය වැඩි මේක ලියුවා සමානෙක ලියුවා ප්‍රතිශතයක් දාලා ලියුවා ප්‍රතිශතයක් හරි මඳුන the percentage of කියලා වලට දාලා ලියන්නේ කියලා අපි ගමු මේකෙන් ප්‍රතිශතයක් දාලා ලියන්න ડોක්ටර් ගමු the Doctor, percentage of the blue color doctor is 2%. ડોક્ટર 2 නෙමෙයි ડોક્ટર 8 නේ 8 8%. Yes, sir. අපිට ඒක වාක්‍යය දාගන්න පුළුවන් මෙහෙම වෛද්‍ය වෘත්තියට තියෙන මේ ප්‍රතිශතය තමයි 108යි ඒක අපිට ගන්න පුළුවන් එතකොට the percentage of doctor is 8%. මට එනම් මේක කියන්නේ වගේ ගුරු වෘත්තියට 125යි ඒක කොහොමද ගන්න? The percentage of teacher is 25%. Yes. තව එකක් ගමු අපි මේ 110ක් දෙනවද politician. politicianට 110යි. ඒ වාක්‍යය ගන්න. The the percentage of politician politicians is 10%. 10%. ඔව් අපිට ගන්න පුළුවන් අපි ගමු ડોක්ටර් කියන එක මම ගන්නවා මෙහෙම the percentage of doctor is 8%. 8%. percent කියලා කියන්නේ 100ට percentage කියන්නේ ප්‍රතිශතය. The percentage of doctor වෛද්‍ය වෘත්තියේ ප්‍රතිශතය is 8%. 108යි. ගුරු වෘත්තියේ නම් උතන ගන්න වෙන්නේ the percentage of teacher is කියලා ප්‍රමාණය දාන්න. right? හරි ලේසි වාක්‍ය. right පුතාලා එනං මේ වාක්‍යයත් හරිනේ අපි නම් ලියුවා මෙන්න වැඩි මේක ඊට පස්සේ සමානේම ප්‍රතිශතයක් දාලා ලියුවා right ඊට පස්සේ අපි මොනවද ලියන්නේ ඊට පස්සේ මොකද්ද ලියනවා කිව්වේ ඔව් අපි කම්පෙයාර් කරමු සංසන්දනය කරමු higher than lower than දාලා කම්පෙයාර් කරන්න පුළුවන් පුතාලා හරි
අපි මුලින්ම ගමු වඩා වැඩි කියන්නේ කම්පෙයාර් කරන්න. වඩා වැඩි කියන එක අපි බලමු කම්පෙයාර් කරන්න. මේ ප්‍රතිශත තියෙන්නේ. හරි. වඩා වැඩි කියන එක අපි බලමු කම්පෙයාර් කරන්න chart එක අරගෙන අපි කම්පෙයාර් කරමු lawyer කියන එකයි politician කියන එකයි. lawyer කියන එකයි lawyer 125ක් තියෙනවා politician 10ක් තියෙනවා. වඩා වැඩි lawyer right බලන්න මේක කම්පෙයාර් කරලා වාක්‍යයක් හදන්න බලන්න higher than දාලා The percentage of students The percentage of students ඔව් who එහෙම නෙමෙයි like කියන්නේ. to මෙහෙම ගන්න. The percentage of the profession lawyer is higher than. අන්න එහෙම පටන් ගන්න. Student සම්බන්ධ කරගන්න එපා. The percentage of the profession lawyer is කියලා ගන්න වෙන්නේ. නේද? එකම මෙහෙම the percentage of the profession lawyer is higher than the percentage of the profession මොකද මම ගන්න එකේ politician. හරි. එන්නේ මේ විදිහටයි ගන්න. students කියන වචනේ එතනට දාගත්තොත් මේක අපිට පොඩ්ඩක් අපහසු වෙනවා හදා ගන්න. මෙන්න වාක්‍යය. උදේ කිව්වේ නේද 4ද 6ද 6 6 නේ. මෙන්න මේකෙන් පටන් ගමු ඈ. The percentage the percentage ප්‍රතිශතය of the profession lawyer නීතිඥ කියන වෘත්තියේ ප්‍රතිශතය the percentage of the profession lawyer is higher than the percentage of the profession මොකද මම ගන්න කිව්වේ ටීචර් නෑ politician right the percentage of the profession lawyer is higher than the percentage of the profession politician full stop එකක් කියන්න එපා තව දික් කරන්න කියලා දෙන්නම් වාක්‍ය මතක තියාගන්න the percentage of the profession lawyer is higher than කියලා ලියන්න ඔයාලට මතක තියාගන්න higher than දාපුවම වඩා වැඩි කියන්නේ ඊට කලින් දාන්න ඕනේ වැඩි එක lawyer ඊට පස්සේ අඩු එක දාන්න politician මුලින්ම ලියන්නේ higher than දාලා වඩා වැඩි එක the percentage of the profession lawyer වඩා වැඩි එකයි lawyer ඒක මුලට is higher than ඊට පස්සේ higher than කියලා අඩු දෙක ලියන්න right මේක හරියට the percentage of the profession lawyer is higher than ඒකල කියන්නේ නීතිඥ වෘත්තියේ ප්‍රතිශතය වඩා වැඩි the percentage of the profession politician right දේශපාලඥයාගේ දේශපාලඥයා කියන වෘත්තියට වඩා වෘත්තියේ ප්‍රතිශතයට වඩා නීතිඥයා කියන ප්‍රතිශතේ වැඩි කියලා කියන වඩා වැඩි මේකේ ප්‍රමාණයක් සරල දානවා ප්‍රමාණය දාද්දී which take කියලා ගමු which is කියන්න පුළුවන් which are කියන්න පුළුවන් නැත්නම් which take කියන්න පුළුවන් which take හරි which take කොහොමද කියන්නේ කීයක් කියනද lawyer කීයද 25 which take 25% which take 25% and politician kiyad 10 which take 25% and 10% අලුතෙන් වචනයක් ඉගෙන ගන්නවා ලියන්න respectively කියලා ලියන්න අඟටම
respectively ගොඩක් අය ලියන්නේ නැති දන්නේ නැති වචනයක් කොට ලියුවා කියලා දෙන්න පුතාලට. ලියා ගන්න සම්පූර්ණ වාක්‍යය. The percentage of the profession lawyer is higher than the percentage of the profession politician which take එක ගන්නවා 25% 25යි සහ 10% respectively. What is the meaning of respectively? Respectively කියන්නේ මෙතනින් නවත්තන්න තිබ්බ ඕන 125යි සහ 110යි කියලා නමුත් respectively කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලින් කියන්නේ මෙතන මේ අගයන් දාලා තියෙන්නේ 25% 10%. හරි අර උඩ දැම්මා වගේ පිළිවෙලින් දාලා තියෙන්නේ මුලින්ම දැම්මේ lawyer ඒකයි මෙතන ප්‍රමාණය මුලින් 25%. හරි ඊට පස්සේ දැම්මේ politician ඒකට ගැලපෙන්න 10% කියලා අවසාන දැම්මා. මේ දෙකම මේ ඉලක්කම් අගයන් දෙක දාලා තියෙන්නේ උඩ දාපේවට පිළිවෙලින් කියලා කියන්නේ respective. මේ වචනේ දාලා ලියන්න පේපර් එක බලන කෙනා චුට්ටක් තව ඔයාගෙන අවබෝධයක් ඇති කරගන්නවා යම ඉගෙන ගත්තා කියලා. ඉගෙනගෙන තියලා මේ The percentage of the profession lawyer is higher than the percentage of the profession politician which take 25% and 10% respectively. එකෙන් කාදන who like to දාන්නේ නැද්ද? who like to කියලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක. මෙහෙම ගන්න. right පුතාලා මේක ලියන විදිය තේරුම් ගත්තද? ප්‍රතිශතය දාලා ලියන විදිය මේ විදිහට පිළිවෙලින් වඩා වැඩි කියන්නේ. හරි. මට එහෙනම් දැන් ලියලා පෙන්නන්න ඕනේ 7 වෙනි වාක්‍ය වශයෙන් වඩා අඩුයි කියන එක. වඩා අඩුයි. මේ විදිහටම lower than කියලා වෙනස් කරන්න මෙන්න මේ මම කියන දේවල් දෙක. හරි? lower than කියලා වෙනස් කරන්න මෙන්න මේ මම කියන දේවල් දෙක. දැන් මේ දෙක බෝඩ් එකේ තියන්න. businessman උයි doctor. businessman doctor. හරි? businessman doctor. හරි? okay businessman තමයි වඩා අඩු. ඒක අර මුලට අරගෙන ඊට පස්සේ ડોක්ටර් කියලා ප්‍රමාණත් එක්ක මේ විදිහට ලියන්න. businessman doctor compare කරන්න lower than දාලා. lower than දාලා higher than නෙමෙයි lower than. වඩා අඩුයි කියන්නේ. ලියලා මට finish කියලා message එකක් එනවා. finish කියලා message එකක් එවන්න. lower than දාන්න ප්‍රමාණයත් එක්කම. තල විනාඩි 14යි තියෙන ක්ලාස් එකට තව ඉක්මන් කරන්න. හරි ඉක්මනට වෙලාව ගියා. එක දිගට වැඩ ටික කරගෙන ආවා. හරියට මේවා අපි ඉගෙන ගන්නවා. හරියට percentages එකම දාන්න. the percentage of the profession කියලා පටන් ගන්න. වඩා අඩු එක මුලට දාන්න. lower than දාන්න. higher than දාති වඩා වැඩි එක මුලට දාන්න. respectively කියලා වචනේ භාවිතා කරන්න කටපාඩම් කරලා තියාගන්න එක. right පුතාලා මං හිතන්නේ ගොඩක් අය ලියලා ඉවරයි. මට කියන්නේ නම් මේවා lower than දාලා businessman doctor නේද? හරි කියන්න කොහොමද ඔයා කම්පෙයාර් කරේ? ලියපු අය කියන්නේ එක්කෙනෙක් මයික් එක ඔන් කරලා The percentage of profession businessman lower than the percentage of the professional doctor which take 2% and 8% respectively. respectively right තව කෙනෙක්
the percentage of the profession businessman lower than the percentage of the profession doctor, which takes 2% and 8% respectively. respectively. Right. පුතා තව කෙනෙක් කියන්න. The percentage of the profession businessman is lower than the percentage of the profession doctor, which take 2% and 8% respectively. Right, very good. හරි. හොඳයි. අපි ලියමු මේ වාක්‍ය. The percentage of the profession වඩා අඩු එක නෑ ලියන්නේ. Profession මුලින්ම වඩා අඩු එක. Businessman is lower than the percentage of the profession businessman is lower than the profession lower than the percentage of the profession then the percentage of the profession උතේ doctor ද මම කිව්වේ doctor ද How, Yes, sir? sir. doctor හරි මෙන්න ලිව්වා ડોක්ටර්ට වඩා අඩුයි කියලා ડોක්ටර්ට වඩා අඩුයි කියලා businessman එකේ ප්‍රතිශතය ඒ වගේම ප්‍රමාණය ලියනවා which take මට delivery ප්‍රමාණය කියන්නේ කීයද businessman 2ද 2. which take 2% and doctor කීයද 8. 8%. 8% පිළිවෙලින් කියලා කියන්න ඕනේ respectively right now when the percentage of the profession businessman is lower than the percentage of the profession doctor which take 2% and 8% respectively right පැහැදිලි ඔයාලට වඩා වැඩි වඩා අඩු කොහොමද ලියන්නේ right අපි ඊට පස්සේ ගන්නවා body of the pie chart කියන එකේ අඩු එක ගැන ලියන්න අඩු මේක right අපි වැඩි මේක ලියමු ඊට පස්සේ ලියමු අටවෙනි වාක්‍ය වශයෙන් අඩු මේක කල්පනා කරන්න වාක්‍ය හදන විදිය just think how to make the sentence යම් කිසි කෙනෙක් මේවා හිමීට ලියනවා නම් එහෙම නැත්නම් තේරුම් ගන්න අපහසුයි නම් මම රෙකෝඩින් එක දානවා විතර ඉංග්‍රීසි ක්ලාස් කියන ගෲප් එකට. හරි? ඒ ගෲප් එකෙන් නැවත රෙකෝඩින් එක බලන්න. සාමාන්‍ය මම හිතන්නේ අනිත් පන්ති වල ඒ විදිහට රෙකෝඩින් එක දාන්නේ නැහැ. නමුත් ඔයාලට ඉගෙන ගන්න උපරිම අවස්ථාව සලසන්න ඕනේ නිසා තමයි මම රෙකෝඩින් එක පාවා නැවත ගෲප් එකට දාන්නේ. හරි? ඒක අයිතු විදිහට ප්‍රයෝජනෙට ගන්න එපා. හරි? ඉතින් ඒ අර ඔයාලට තවත් හොඳට යම් කිසි දරුවෙක් වෙනවා අල්ල ගන්න බැරි වෙනවා. හරි තේරුම් ගන්න අපහසු නම් රෙකෝඩින් එක හරිය නිදහසේ නවත්ත බලන්නේ. හරි ඒකයි රෙකෝඩින් එකක් දාන්නේ. හරි right අපි ලියනවා පුතා අඩු එක සම්බන්ධව ලියන්න ඕනේ. හරි ඒකට මම පටන් ගන්න විදියක් ඔයාලට කිව්වා. right among කියන වචනයෙන් පටන් ගන්න කියලා. චුට්ටක් බලන්න try කරන්න. ඒකට වාක්‍ය හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට හදලා කියන්න. ඔව් අපි ගත්තා වැඩිම එකට the highest percentage කියලා මේකට අපි මොකද්ද ගන්න the lowest percentage කියලා ගන්න පුළුවන් නේද බලන්න කියන්න පුළුවන් නම් වාක්‍ය Among the lowest percentage is the businessman, which takes 2%. පුතේ ඒක මෙහෙමයි ගන්නෙ among all the professions සියලුම රැකියා අතරින් කියලා ගමු among all the professions the least නෙමෙයි the lowest percentage is businessman which takes 2% එහෙම ගමු right ලියන්න අටවෙනි වාක්‍යය නේද number 8 among all the professions සියලුම රැකියා අතරින් among all the professions
සියලුම රැකියා අතරින් the lowest percentage is businessman. Among all the professions, the lowest percentage is businessman, which takes प्रमाणे 2%. Among all the professions, the lowest percentage is businessman. Businessman කියන එකට අනුමයි අර which කියලා දාලා takes කියලා මෙතන s එකක් දාත්තේ which takes 2%. Among all the professions, සියලුම රැකියා අතරින් the lowest percentage අඩුම ප්‍රතිශතයක් is businessman. ව්‍යාපාරිකයෝ කියන දේ ගන්නවා ව්‍යාපාරිකයා. which takes එක ගන්නවා 2%. 100ට 2. right. අපි ඊට පස්සේ conclusion එක අවසාන වාක්‍යය ලියනවා. right. පුතාලා මට කියන්න බලන්න හදලා ගැලපෙන අවසාන වාක්‍යය. එක පටන් ගන්න මොන වාක්‍ය කොටසෙන්ද මොකද වචනයක් overall. yes overall සමස්තයක් කියන්නේ බලන්න ගැලපෙන වාක්‍ය සමස්තයක් වශයෙන් කියන අපි ගමු මෙහෙම The student likes various professions. right අපි ගමු සමස්තයක් වශයෙන් Overall ABC college එකේ ළමයි කැමති විවිධ රැකියාවලට එහෙම ගමු right මම ගන්නවා මෙහෙම අධ්‍යයන overall සමස්තයක් වශයෙන් ABC college එකේ ළමයි the students of ABC college like කැමති various professions right overall samastyak වශයෙන් the students of ABC college like various professions samastyak වශයෙන් ABC college එකේ ළමයි කැමති විවිධ රැකියාවන් ලකුණු 10ක් ලැබෙනවා මේ විදිහට ලියුවොත් එහෙම අනිවාර්යෙන්ම බලන්නකො bar graph pie chart කියලා වෙනසක් නැහැ අපි හරියට bar graph එක ඉගෙන ගත්ත නිසා අපිට pie chart එකත් ඒ විදිහට percentage දාන එක විතරයි වෙනසකට තිබ්බේ උදාහරණ ලියා ගන්න පුළුවන් වුණා හරි right බලන්න මට මැසේජ් එකක් එවන්න අවංකවම to be honest send me a message if you could understand how to describe a pie chart pie chart එක තේරුම් ගන්න පුළුවන් කියලා කියන අය බලන්න අත උස්සන්න raise your hand right හොඳයි අනිවාර්යෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අම්තාක් උඩට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ right පුතා අපි ගන්නවා තවත් pie chart එකක් මේට පෙර විභාගයේ කාපු එකක් හරි මෙන්න ඔයා මේක homework එකක් වශයෙන් කරන්න ඕනේ activity 2 කියලා දාලා මේ pie chart එක ඇඳ ගන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න the following pie chart shows the various food of some students of Dharmaloka Vidyalaya write a description on it right කෙනෙක් මැසේජ් එකක් කියලා දෙනවා හොඳ සර් කෙනෙක් කියලා දුන්නාම ඕනෑම දෙයක් තේරෙනවනේ සර් කියලා. right. හරි. උදාලා ලියා ගන්නකෝ activity 2 එක. ඔයා homework මේක describe කරලා homework එකක් වශයෙන් මට ඕකේ වන්න. හරි. අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් වෙලාව හරියටම 12:28යි. ඉක්මනින් question එක ලියාගෙන ඔය pie chart එක නේද? ඕකේ තියෙන ළමයි කන්න කැමති කෑම
The following pie chart shows the favorite food of some students of Dharmaloka Vidyalaya Kalani. Kalani Dharmaloka Vidyalaya ළමයි කන්න කැමති ප්‍රියතම කෑම සම්බන්ධවයි තියෙන්නේ. හරි. මෙතන දකුණත පැත්තේ ඔන්න දාලා තිනවා මේ කලර්ස් වලට අනුව යාලා කැමති යාලගේ favorite food items ටික. යාලා ලියා ගන්න. ඕකාර කලින් එක වගේ මේ වගේම describe කරන්න ඕනේ. වාක්‍ය 9ක් මට ඕනේ. වචන ගානක් නෙමෙයි දෙන්නේ මම වාක්‍ය නම්. ඕකත් වාක්‍ය 9කින් describe කරන්න. ඡේද විදියට මේ මොනවාද graph දෙකක් විදියට නෙමෙයි ලියන්න ඕන. ඡේද දෙකක්. ඔව් මේ messages දෙකට ලියන්න කොහොම හරි ඔක්කොම වාක්‍ය 9ක් වෙනවා. messages දෙකට ලියන්න. කොහොම වාක්‍ය 9කින් සමන්විත වෙන messages දෙකක්. ඔකේ තියෙනවා PIZZA කොහොමද ඔක කියවන්නේ? මේව කන්න සමහර පෙරේතයි. මේ කියවන්න දන්නේ නැහැ හැබැයි. Pizza. පීසා කියන්න බෑ. පීසා නෙමෙයි මොනවද? Pizza. පීසා. කියන සවුන්ඩ් එක එනවනේ. පීසා කියලා කියන්නේ. හරි පීසා. හරි. පීසා නෙමෙයි, පිස්සාත් නෙමෙයි, පීසා. කියන සවුන්ඩ් එක නවුදා. හරි. පීසා කියලා කියන්නේ. right ඒක ලියා ගන්න පැහැදිලි වුණ දකුණු අත පැත්තේ දීලා තියෙනවා pizza, kottu, fried rice, noodles, rice and curry, sandwiches. right මේ colors වලට අනුව ඒක වෙනස් වෙනවා. ඔයා colors දාන්න බෑනේ. මේ arrows දාලා ඊතල දාලා ලියා ගන්න ඔය pie chart එක වටේට ඒ ටික. අපේ වැඩ ටික අපි හරියට කරගෙන යනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් සර්ගේ WhatsApp නම්බර් එක දීලා තියෙනවා. මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් එවන්න. ඔය ඉගෙන ගන්න දේවල් සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතාට. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් 9 grade 10 කියලායි මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් එවන්න. තාම පරක්කු නැහැ අලුතෙන් සම්බන්ධ වෙන අයට උනත් පොතට 11 වසරේදී රිවිෂන් එකක් වශයෙන් කරනවා. ඊට අද ළමයි 11 වසරේ ආවා සර් මුලින් ඉඳන් ආයෝ ගන්නවාද කියලා. ආ 11 වසරේ ළමයි උගන්වන්නේ නැහැ මුලින් ඉඳන්. එයාලා දැන් ඉවරයි. හරි එයාලා දැන් උගන්වලා ඉවරයි. එයාලා නැවත ඉගෙන ගන්න හදනවා නම් මගින් පරක්කු වැඩි. නමුත් ඔයාලා තාම පරක්කු නැහැ. තාම 10 නේ. තාම 10. සා වැටි කල්ලා ගන්න පුළුවන්. අලුතෙන්ම ගේට සම්බන්ධ වුණත් අපේ වැඩ පිළිවෙල හා එකතු වෙලා හොඳ රිසල්ට් එකක් ඕ ලෙවල් වල ගන්න පුළුවන්. right පුතාලා ඇඳගත්තද හැමෝම ඉවරයි මේක ඇඳගෙන? have you finished drawing? Yes, sir. Yes, sir. right හරි එහෙනම් මේක අනිවාර්යෙන්ම describe කරන්න. හරි මේක describe කරන්න මට WhatsApp එවන්න. අපි ඊළඟ දවසේ කතා කරමු. තව bar graph එකකුත් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ වගේම මේ මාසෙට අදාළ ටියුට් එක මෙන්න මේකයි වරද ගන්න එපා. ආයතනයේ මේ ටියුට් එක ගන්න. ඒ වගේම ටියුට් එකේ ටෙස්ට් 5 ඉඳලා 10 දක්වා කරන්න. සිකුරාදා හවස 5:40 6:40 නෙමෙයි 4:00 ටියුට් ක්ලාස් එක සම්බන්ධ. right එහෙනම් අදට වැටික් මෙතන අවසానයි. අපි ඊළඟ සතියේ පන්තියේදී හම්බෙමු. right එහෙනම් පුතාලා good afternoon to you. See you next day. Good afternoon, sir. Good afternoon, sir. Afternoon, sir. Good afternoon, sir. Sir, thank Good you. afternoon, sir. Thank you, sir. Good afternoon. Good afternoon, sir.